වේදිකාවේ අපේ ලාල් විජේනායක සහෝදරයා නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපේ පක්ෂ සංවිධායක මංජුල සහෝදරයා ඇතුළු ජාතික ජනබලවේගය නියෝජනය කරමින් වේදිකාවේ ඉන්න අපේ සහෝදරවරු සහෝදරියන් සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. දැන් අපි කවුරුත් දන්නවා නොවැම්බර් මාසේ 16 වෙනිදාට නේද? තව දින කිහිපයකින් අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ඒ කියන්නේ අපේ රටට නව පාලකයෙක් නව පාලනයක් තෝරාපත් කර ගැනීමේ අවස්ථාව ලැබිලා තිබෙනවා. හැබැයි මේක අපේ රටට පළමු අවස්ථාවද? එයා ආහා පුරා කියලා පළමු අවස්ථාවද අපිට ඇවිල්ලා තිබෙන්නේ මේ රටට නායකයෙක් තෝරගන්න නෑ නේද? අවස්ථා ගණනාවක් අවුරුදු 71ක් පුරාවටම අපේ රටේ ජනතාවට අවස්ථාවක් ලැබිලා තිබෙනවා ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරලන්න, නායකයෝ ගේන්න, නායකයෝ ඉවත් කරන්න. දැනුත් ඒ වගේම අවස්ථාවක් ලැබිලා තිබෙනවා ඉන්න පාලනය බිඳවට්ටලා නව පාලනයක් ගොඩනගා ගන්න. 71 වසර අපේ ජනතාව මොකද්ද කරේ? ආණ්ඩු හැදුවා. ආණ්ඩු කීයක් හැදුවද? ආණ්ඩු 15ක් හදලා තිබෙනවා. ඒ ආණ්ඩු පාලනය කරේ කවුද? ඒ ආණ්ඩු 15 ඒ අවුරුදු 71 අවුරුදු 37ක් මේ රට පාලනය කරේ එක්සත් ජාතික පක්ෂය. අවුරුදු 34ක් මේ රට පාලනය කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධාන ආණ්ඩු. ඉතින් අවුරුදු 71 දශක 3කට වඩා වැඩි කාලයක් නේද මේ පාලකයෝ අපේ රට පාලනය කළා තිබුණා. හැබැයි රටට මොකද වෙලා තිබුණේ? රටක් හැටියට ගත්තොත් රටකට සිදුවේ හැකි සියලුම පන්නේ විනාශයන්ට අපේ රට මුහුණ දීලා ඉවරයි. මෙතන ඉන්න කාට හරි කෙනෙකුට කියන්න පුළුවන්ද නෑ සහෝදරයා මෙන්න මේ ශාස්ත්‍රයෙන් අපේ රට ඉදිරියට යමින් තිබෙනවා කියලා කියන්න පුළුවන්ද? අධ්‍යාපනයෙන් අපේ රට ඉදිරියටද යන්නේ? නෑ කඩා වැටෙමින් තිබෙන්නේ. ආර්ථිකයෙන් අපේ රට ඉස්සරහට යමින් තිබෙන්නේ? නෑ කඩා වැටෙමින් තිබෙන්නේ. ණය අඩු වෙමින්ද තිබෙන්නේ? රටේ ණය වැඩි වෙමින් තිබෙන්නේ. දුප්පත්භාවයේ වර්ධනය වෙමින් තිබෙන්නේ. සෞඛ්‍ය කඩා වැටෙමින් තිබෙන්නේ. ගොවි ජනතාවට ජීවත් වෙන්න බැරි අපහසුකම වැඩි වෙමින් තිබෙන්නේ. පරිසර පද්ධතිය විනාශ වෙමින් තිබෙන්නේ. ඒ නිසා රටක් හැටියට ගත්තොත් රටකට සිදුවිය හැකි සියලුම පන්නේ විනාශයන්ට අද අපි මුහුණ දීලා තිබෙනවා. දැන් අපි මොකද්ද කරන්න ඕන? මම මේ රටේ ඉන්න පුරවැසියන්ගෙන් අහන්නේ මෙවැනි විනාශකාරී දිශාවකට ගෙන යමින් තිබෙන අපේ රට වෙනස් කළ යුතු නැද්ද? කවුරු හරි කල්පනා කරනවා නම් නෑ මේ විනාශකාරීත්වයේ දිශාවට ඔහේ ගහගෙන යනවා. මේ විනාශකාරීත්ව දිශාවටම අපේ රට ඔහේ යන්න ඉඩ දෙනවාද මේක වෙනස් කරනවා. අපි තමුන්නාන්සලට ආරාධනා කරන්න ආවේ අවුරුදු 71 වසරක් අපේ රට විනාශකාරීත්වයේ හිණිපෙත්තට අගාධයට ඇදගෙන යමින් තිබෙන මේ රට වෙනස් කිරීම සඳහා නොවැම්බර් මාසයේ 16 වෙනිදා අලුත් තීන්දුවක් ගන්න කෙනා ආරාධනය කරන්න. පැරණි දේශපාලන නතර කරන්න. නේද? මොකද්ද ওই තරම් ඒ පක්ෂත් එක්ක තියෙන ප්‍රේමී ඇත්තට කියන්නේ. නේද? මොකද්ද මේ ප්‍රේමී? මොකද්ද ඒ තියෙන බැඳීම? මොකද්ද රටට උනේ? මොකද්ද තමුන්වන්සලට උනේ? ඒ නිසා තව දුරටත් ඒ පක්ෂ දෙකත් එක්ක ඉස්සරහට යන්නේ ඇයි? හෘද සාක්ෂියක් තියෙන හැම කෙනාම විමසන්න තමන්ගේ හෘද සාක්ෂිය. තව දුරටත් මේ කඳවුරු දෙකට අපේ රට පාලනය කරන්න දෙන්නේ ඇයි? මෙවැනි විනාශයක් අපේ රටට වෙලා තිබෙනවා. මෙවැනි අන්තරාකාරී තත්ත්වයක් අපේ රටේ ජනතාවට සිද්ධ වෙලා තිබෙනවා. අපි තමුන්වන්සලට ආරාධනා කරන්නේ ඒ පැරණි යට ගියපු දේශපාලන කඳවුරු දෙක ප්‍රතික්ෂේප කොට නව දේශපාලන ගමනකට අපේ රටේ දොරටු විවෘත කිරීම සඳහා එකතු වෙන්න කියන ආරාධනය අපි කරනවා. ඇයි අපි මේ රට හදනවා. අපි ඔයගලන්ට සහතිකයක් දෙනවා. මේ විනාශ වෙමින් තිබෙන රට අපි හදනවා. ඔබ දන්නවා අපේ රට දුප්පත් රටක් බවට පත් කරලා ඉවරයි. රටක මනින සියලු නිර්ණායකයන් දී බැලුවොත්, මනින සියලු මිමිවලින් සියලු නිර්ණායකයන් බැලුවොත් අපේ රට දුප්පත් කරලා තියෙනවා. ණය භාවයෙන් බැලුවොත් දුප්පත් රටක්.
ඩොලරේ ඉහළ නගින විදියට බැලුවොත් දුප්පත් රටක් නේද? ලෝකේ දරිද්‍රා රේඛාවෙන් යටින් ඉන්න ප්‍රමාණය බැලුවොත් දුප්පත් රටක්. ලෝකේ අපි අත්පත් කරගෙන තියෙන ශ්‍රම වෙළඳපොළ බැලුවොත් ලෝකේ අපි ගිහලා මොනවද කරන රස්සා? ගෘහ සේවිකා නේද? කොන්ක්‍රීට් වැඩ මේ වගේ ඉතාමත් නුපුණු ශ්‍රමිකයන්. ඒ දිහා බැලුවොත් අපි දුප්පත් රටක්. ලෝකේ සෑම ශේෂ්ත්‍රයකින් බැලුවොත් අපි දුප්පත් රටක්. අපේ රට දුප්පත්. රට පාලනය කරපු පාලකයා දුප්පත්. මම අහන්නේ ඒක. රට දුප්පත් පාලකයා මොකද වෙලා තියෙන්නේ? පාලකයා පොහොසත්. ලෝකේ රටවල් තිබෙනවා රටත් දුප්පත් පාලකයක් දුප්පත්. හැබැයි අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? රට දුප්පත් පාලකයා SP දුප්පත්. මහත් නෑ රට දුප්පත් පාලකයා පොහොසත්. නේද? රට දුප්පත් අගමැති පොහොසත්. රට දුප්පත් ජනාධිපති පොහොසත්. නේද? මොකද කියන්නේ? එහෙම වෙන්න බෑ. ඒ රට දුප්පත් නම් පාලකෙ දුප්පත් වෙන්න බෑ. හැබැයි අපේ රටේ සිද්ධ වෙලා තියෙන්නේ රට දුප්පත් පාලකයා පොහොසත්. එහෙම නේද? ඒ විතරක් නෙවෙයි. රට ණය විලා නේද? දැන් 2018 මහ බැංකුව වාර්තාව බලපුවාම ආණ්ඩුවේ භාණ්ඩාගාරෙට නේද? ආණ්ඩුවේ ගිණුමට ආපු ඔක්කොම සල්ලි ගෙව්වත් මදි ණය පොලි වාරිකේ ගෙවන්න. ඒ 2018 මහ බැංකුව වාර්තාව බලපුවම හරි පැහැදිලි. හරිද? ආණ්ඩුවේ ආදායම බිලියන මම නිකන් කියන්න බිලියන 1919 බිලියනයක් කියන්නේ කෝටි 100යි. වැඩි පටල ගන්න ඕනේ නැහැ. කෝටි 100 ඒවා 1919 ආණ්ඩුවේ ආදායම. ණය පොලි වාරිකේ කෝටි 100 ඒවා 2054යි. ඒ කියන්නේ මොකද්ද? ආණ්ඩුවට ලැබෙන ආදායම මදි මොකටද? ණය පොලි වාරිකේ ගෙවන්න. නේද? ඒ ණය ගෙවා ගන්නත් බැරි ආර්ථිකයක් රටට තියෙනවා. ණය ගෙවන්නත් ණයට ගන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ රට ණය වෙලා. රටේ ගිණුම භාණ්ඩාගාරයේ ගිණුම හිස් වෙලා. හැබැයි රට ණයයි භාණ්ඩාගාරයේ ගිණුම හිස්. පාලකයාගේ ගිණුම හිස්ද? දැන් පාලකයාගේ ගිණුම් පිරීලා. පාලකයාගේ වත්කම් වැඩි වෙලා. මේ ප්‍රශ්නේම ඇති මේ පාලකයන් ප්‍රතික්ෂේප කරන්න. මම කියන්නේ රටක් පොහොසත් වෙලා පාලකයා පොහොසත් වුණාට කමක් නැහැ. රටක් පොහොසත් පාලකෙත් පොහොසත්. සාධාරණයි. ජනතාවත් පොහොසත් පාලකෙත් පොහොසත්. හැබැයි අපේ රට වෙලා තියෙන්නේ මොකද්ද? රට දුප්පත් පාලකයා පොහොසත්. රටේ ගිණුම හිස් පාලකයාගේ ගිණුම පිරීලා. රට ණය වෙලා පාලකගේ වත්කම් වැඩි වෙලා. ඒ අන්කවරක්වත් නිසා නෙවෙයි රටේ තියෙන වත්කම් එකතු කරලාද පාලකයන් අපි හදලා තියෙන්නේ. රටේ වත්කම් තමයි ඒගොල්ලන්ගේ ගිණුම් වල පිරුනේ. රටේ මුදල් තමයි නේද ඒගොල්ලෝ පොහොසත් කරේ. ඒ නිසා අපි තමුන්නාන්සලට කියනවා මේ පාලකයන් එක තව අවුරුදු 50ක් යන්න. 50ක් යන්න. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා තියෙනවද වඩු කුරුළු කූඩු? වඩු කුරුළු කූඩුව. ඔය වඩු කුරුළු කූඩුව අපි දැක්කපු දවසේ ඉඳන් වඩු කුරුල්ලා හදන්නේ ඔය විදිහටම. වෙනස් කරලා තියෙනවද? අලුත් වඩු කුරුල්ලෙක් නේද? වෙන වඩු කුරුල්ලෙක් ඇවිල්ලා අලුත් කාමරයක් බඳලා තියෙනවද? නෑ අර විදිහටම තමයි වඩු කූඩුව. මී වදේ දැකලා තියෙනවද? මී මැස්ස මොනතරම් මී වදේ බැන්දත් ඔය විදියමයි. සඩාස්රකාර පැති හයක් තියෙන කුහරයක පැණි තියෙනවා. එහෙම නේද? දැන් අවුරුදු කීයක් තිස්සේ මී මැස්ස මී වදේ ඔය විදිහට පදිනවද? අවුරුදු දහස් ගණනක් තිස්සේ මී මැස්ස මී වදේ බඳින්න ඔය විදිය. අවුරුදු දහස් ගණනක් තිස්සේ වඩු කුරුල්ලා කූඩුව බඳින්න ඔය විදිය. තව අවුරුදු 50ක් වඩු කුරුල්ලා නේද? තව ඉස්සරහට කොච්චර කාලයක් ගියත් වඩු කුරුල්ලා කූඩුව බඳින්න ඔය විදිය. තව අවුරුදු කොච්චර කාලයක් ගියත් මී මැස්ස වදේ බඳින්න ඔය විදියට. තව අවුරුදු කොච්චර කාලයක් ගියත් එක්සත් ජාතික පක්ෂය රට පාලනය කරන්න ඔය විදියට. වෙනස් වෙන්නේ නැහැ. තව අවුරුදු කොච්චර කාලයක් ගියත් නේද? ඔය රාජපක්ෂලා රට පාලනය කරන්න මේ විදියට. ඉතින් ආයෙ මොකටද වෙනස් බලාපොරොත්තු වෙන්නේ? තමුන්නාසලා හිතනවද වෙනස් වෙයි කියලා? අවුරුදු 71ක් රට පාලනය කරලා වෙනස් වෙන්න බැරි පාලකයෙක්. අර වඩු කුරුල්ලා කූඩුව හැදුවා වගේ. ඒ විදියටම තමයි නේද? එක්සත් ජාතික පක්ෂය රට පාලනය කරන්නේ. ඒ නිසා වෙනස් වෙන්නේ නැහැ. හරිද? තමුන්නාසලා කොච්චර බලාපොරොත්තු වුණාද? SB මේ සැරේ අප්සෙට් වුණාට ඊළඟ සැරේ හොඳ වෙයි කියලා. දුන්නේ නැද්ද? දුන්නේ නැද්ද? මහින්ද මේ සැරේ අප්සෙට් වුණාට ඊළඟ සැරේ හොඳ වෙයි කියලා. දුන්නේ නැද්ද? කොච්චර කාලයක් තමුන්නාසලා මේ පාලකයන්ගේ ගතිගුණ වෙනස් වෙයි කියලා හිතුවද? හැබැයි හරි පැහැදිලි මේ පාලකයන්ගේ ගතිගුණ වෙනස් වෙන්නේ නැහැ. තව අවුරුදු 50ක් තමුන්නාසලා දෙන්න බලන්න ඕන.
තව අවුරුදු 50ක් දුන්නත් මේ පාලකයන්ගේ ගතිගුණ වෙනස් වෙන්නේ. එහෙනම් දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? පාලකයන්ගේ ගතිගුණ වෙනස් වෙන්නේ නැත්නම් දැන් වෙනස් වෙන්න ඕන ජනතාව. තරකින්. ඒ නිසා අපි තමුන්වහන්සේට ආරාධනා කරන්න ආවේ. තව අවුරුදු දශක ගණනාවක් මේ කණ්ඩායම් දෙකට පාලන බලය දුන්නත් ඒගොල්ලෝ වෙනස් වෙන්නේ නැහැ. වඩු කුරුල්ල තව අවුරුදු 100ක් කූඩු හැදුවත් ඔය විදියමයි. නේද? මේ මැස්ස තව අවුරුදු 100ක් වදේ බැන්දත් ඔය විදියමයි. මේ පක්ෂ දෙක අවුරුදු 100ක් තව රට පාලන කරත් ඔය විදියමයි. එහෙනම් තවදුරටත් මේ පාලකයන් වෙනස් කරන්න මහන්සිලා වැඩක් නැහැ. දැන් ඉන වෙනස් වෙන්න ඕන කවුද? දැන් වෙනස් වෙන්න ඕන කවුද? පාලකයෝ නෙවෙයි දැන් වෙනස් වෙන්න ඕන ජනතාව. අපි ආරාධනා කරන තමුන්නාන්සලාට පැරණි ගතානුගතික දේශපාලන ව්‍යාපාරවලින් මිදිලා නව දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් ජනතාව වෙනස් වෙන්න කියන ආරාධනය මා කරනවා. තමුන්නාන්සලාට ආරාධනා කරනවා දැන් වෙනස් වෙන්න. ඇයි වෙනස් වෙන්නේ? මේ රට හදන්න ඕන. කොහොමද හදන්නේ? ආර්ථික ප්‍රතිපත්ති, කුෂ්කර්ම ප්‍රතිපත්ති, අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රතිපත්ති ගැන අපිට ගොඩාක් කතා කරන්න පුළුවන්. හැබැයි මේ ප්‍රතිපත්ති තිබෙන අතරම තව වැදගත් වමනාවක් වෙන රටක් හදන්න. එක ඕනෑම රටක් හදන අත්විවරමක් තියෙනවා. ඒ අත්විවරම තමයි ප්‍රධාන කරුණු තුනක්. එකක් නීතියේ විධානයේ ආධිපත්‍යය. සාධාරණ නීතියක් හිටවන රටක් ඕන. දැන් අපේ රටේ නීතිය සාධාරණද? අපේ රටේ නීතිය සාධාරණ නැහැ. ධනවත් බලවත් අයට එක නීතියක්, දුප්පත් දුබල අයට තව නීතියක්. නීතිය සාධාරණයි නම් SB එළියේ ඉන්න විදියක් නැහැ. මම දන්නවා. මම ගොඩක් කියන්න නෙවෙයි හිතන් ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ කොළඹ විශ්වවිද්‍යාලය ආසන්නයේ හිටියා පැරණි වලව්වක හිමිකාරීත්වයේ කෙනෙක්. එයා මිය ගියාට පස්සේ හරිද? ඒ හිමිකාරීත්වයේ තිබෙන වලව්ව කොළඹ විශ්වවිද්‍යාලයට පරිත්‍යාගයක් ලෙස දුන්නා. මේ කොළඹ විශ්වවිද්‍යාලේ කාන්තානේ මාසිකාගාරය පටන් ගන්න කියලා. ඒතර උසස් අධ්‍යාපනය නැමැති SP. ඒ ගෙදර තිබුණ පැරණි ඉතාමත් වටිනාකම් සහිත පෞරාණික වටිනාකම් තියෙන පෙට්ටගම්, ඇද්දල, හරිද? කවිච්චි මේ ඔක්කොම SP ගෙදර අරන් ගියා. මම දන්නවා නැත්නම් නෑ කියන්නේ. CID රිපෝට් එක මං ගාව තියෙනවා. ඉතින් නීතිය සාධාරණයි නම් SP ඉන්නෝනේ ඇතුලේ. SP විතරක් නෙවෙයි මල්ලි ඉන්නත් ඕනේ ඇතුලේ. එහෙම නේද? මම දන්නේ. ඉතින් මේ නීතිය සාධාරණ නෑ. ඒ නිසා රටක් හදන්න බෑ නීතිය සාධාරණ නැතුව. SP විතරක් නෙවෙයි ඔයගොල්ලන් ලොක්කෝ ඉන්නත් ඕනේ ඇතුලේ. හොඳයි. මොකද එයා විතරක් ගැන කියන්නේ නේද? ලොක්කෝ ඉන්නුනේ ඇතුලේ. ඉතින් නීතිය සාධාරණයි. අපේ රටේ නීතිය ධනවත් බලවත් අයට එක නීතියක්, දුප්පත් දුබල අයට තව නීතියක්. එහෙම නෙවෙයිද? එහෙම තමයි නීතිය. ඒ මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව දක්ෂ නැද්ද? අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව දක්ෂ. අපිට තාමත් දක්ෂ පොලිසියක් තියෙනවා. සාමාන්‍ය වාහනේ නතර කරනකොට ඩ්‍රයිවර් hina වෙන විදියට දන්නවා ඇතුලේ බඩු තියනවද නැද්ද කියලා. ෂුවර්. එහෙම පොලිසියක් අපිට ඉන්නේ. හරිද? ඔයගොල්ලෝ බලන්න. අපේ රටේ ඕනෑම නම ගියපු අපරාධයක් හොයාගන්න අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව සමත් වෙලා තියෙනවා. තමුන්නාන්සලගේ ප්‍රදේශේ අපරාධයක් වුණොත් ඉක්මනින් හොයාගන්න නැද්ද පොලිස් දෙපාර්තමේන්තුව? හොයාගන්න. හොරකමක් සිද්ධ වුණොත් දවස් දෙක යනකොට හොයාගන්න. ඒ නිසා ඉතාම ශක්තිමත් ඉවක් තියෙන පොලිස් දෙපාර්තමේන්තුවක් අපිට තිබෙනවා. නේද? ඔයගොල්ලන්ට මතකද අර ගාලතැන්නේ දෙවිය මහනුවර? අර රත්තරන් පොරවගෙන නේද? අත්වල රත්තරන් බැඳගෙන නේද? රත්තරන් දේවාලෙ තැම්පත් කරගෙන හිටියා. කොල්ලෝ ටිකක් මොකද කරේ? ඒකට පැනලා රත්තරන් ටික හොරකම් කරා. දැන් ගමේ හොරකමක් වුණොත් කට්ටිය ගියේ කාගාවටද? දෙයියා ගාවට. නේද? ගාලතැන්නේ දෙවිය ගාවට ගියා. දැන් දෙවියගේ රත්තරන් හොරකම් කරා. කාගාවටද ගියේ? පොලිසිය ගාවට. දවස් 3න් 4න් පොලිසිය අල්ලලා දුන්නා. ඒ කියන්නේ එහෙම ඉතාමත් දක්ෂ ඉවක් තියෙන පොලිස් දෙපාර්තමේන්තුවක් අපේ රටේ තිබෙනවා. හැබැයි අපේ රටේ හොයාගන්න බැරි වෙච්ච අපරාධ තියෙනවා. ඒව මොනවද? තාජුද්දීන්ගේ ඝාතනය, ලසන්තගේ ඝාතනය, එක්නැලිගොඩගේ පැහැර ගැනීම, ලලිත් කුගෙන්ගේ පැහැර ගැනීම, සිරසට සියතට නේද ඉරුදින කාර්යාලයට බෝම්බ ගැනීම, පොතල ජයන්ත නේද උපාලි තෙන්නකෝන් කිත්නුවර්ට පහර දීම හොයාගන්න බැරුව. ඇයි? පොලිසිය අදක්ෂ නිසාද? නෑ, පොලිසිය අදක්ෂ නිසා නෙවෙයි. ඒ ඔක්කොම ආරක්ෂා කරන්න දේශපාලකයෝ.
නිසා අපේ රටේ හොයාගන්න බැරි අපරාධයක් තියෙනවනේ. ඒ සෑම හොයාගන්න බැරි අපරාධයක් පිටිපස්සේ ඉන්නේ දේශපාලකයෝ. දැන් බලන්නකො. අපේ රටේ විශාල තොග ගණන් කුඩු අහුවෙනවා. දැන් කුඩු මන් දැක්ක ඊය අහුණා කිලෝග්‍රෑම් 240ක්. සාමාන්‍ය කිලෝග්‍රෑම් එකක් කියන්නේ කෝටියයි. ඒ කියන්නේ කෝටි 240ක කුඩු. දැන් කෝටි 240ක බිස්නස් එකක් කරන්න පුළුවන් කාටද? මෙතන ඉන්න කාටවත් පුළුවන්ද කෝටි 240ක බිස්නස් එකක් කරන්න? කෝටි 240 කුඩු කියන්නේ ඒක විශාල දැවැන්ත ව්‍යාපාරිකයෙක් කරන්න ඕන බිස්නස් එකක්. මං හිතන්නේ මේ හංගුරන් කෙත මේ රගනේ තියෙන නේද? අපේ මේ රිකිල්ල ගස්කඩ තියෙන නේද? කිසි කඩයක කෝටි 240ක් නැහැ. එහෙම නැහැනේ. මං හිතන ඔක්කොම එකතු කරත් නැතුව ඇති. හරිද? එහෙනම් ඒ වගේ ව්‍යාපාරිකයෙකුට මේ බිස්නස් එක කරන්න බෑ. හරි පැහැදිලිනේ. නේද? ඒ කියන්නේ එක තොගේ කෝටි 240යි. ඒකෙන් සාමාන්‍යය නෙවෙයි කරන්නේ කවුද? ධනවත් බලවත් අය. ඒ නිසා අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? කුඩු අහු වෙනවා, ගේන කෙනා අහු වෙන්නේ. ඇත්තටම ප්‍රවෘත්ති වලට අපිට පෙන්නනවා කුඩු. හැබැයි ගේන කෙනා අහු වෙන්නේ නැහැ. ඇයි? ධනවත් බලවත් අය. ඒ නිසා අපේ රටේ ධනවත් බලවත් අයට නීතිය ක්‍රියාත්මක නොවන දුප්පත් දුබලට පමණක් නීතිය ක්‍රියාත්මක කරන අසාධාරණ තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා මේ රට හදන්න නම් නීතිය කාටත් සාධාරණ ලෙස ඉටු වෙන පාලනයක් හදන්න ඕන. එහෙම නැත්නම් රටක් හදන්න බෑ. මෙවැනි නීතිය කඩාවැටෙන රටක් ලෝකේ කවුරුවත් හදලා නැහැ. ඒ නිසා අපි මේ රටේ ජනතාවට සහතිකයක් දෙන අපිට දෙන්න මේ රට හදන පළමු කුළුණ තමයි නීතියේ සාධාරණත්වයෙන් පිරිච්ච රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. අපේ පොලිසිය මාතෘන්ට තමන්ගේ කරේ ගහලා තියෙන තරුවට අතේ ගහලා තියෙන පටියට ඇඳගෙන ඉන්න යුනිෆෝම් එකට තමන්ගේ තනතුරට වෘත්තියට ගරුත්වයක් සහිතව රාජකාරී කරන්න පුළුවන් දේශපාලනයක් අපේ රටේ අපි ඇති කරනවා. එයි මාවුරුදු 19 පාර්ලිමේන්තුවේ අපි කවදාවත් පොලිසියකට කතා කරලා නැහැ අපරාධකාරයෝ බේරගන්න. අඩුම තරමේ හෙල්මට් එකක් නැතුව අල්ලගත්තු කෙනෙක්වත් බේරන්න කියලා අප පොලිසියකට කතා කරන්නේ. එයි හැම කෙනාටම සාධාරණ නීති ඉටු වෙන රටක් වුණා. ඒ නීති ඉටු කිරීම සඳහා දක්ෂ පොලිස් දෙපාර්තමේන්තුවක් තිබෙනවා. ඉටු කරන්න බැරි වී තිබෙන මොකක් නිසාද? දේශපාලන නිසා. ඒ නිසා මේ පොලිසියට කරන දේශපාලන මැදිහත්වී මුළුමනින්ම නිදහස් කරලා අපේ රටේ නීතිය ඉටු කරන රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. දෙක රටක් හදන්න නම් වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් ඕන. ඕගොල්ලෝ ලෝකේ කොහේ හරි අහලා තියනවද හොරෙක් හදපු රටක්? හොරෙක් හදපු රටක් අහලා තියනවද? නෑ. ලෝකේ කොහෙවත් හොරු රටවල් හදන්නේ නෑ. හරිද? හොරෙක් හදපු රටක් ලෝකේ කොහෙවත් නෑ. ලෝකේ කොහෙවත් ගෙදරක් හදන්නත් බෑ. ගෙදර දේවල් හොරකම් කරනවා නම් ස්වාමියා නේද? ගෙදර හදයිද? නෑ. ගෙදර දේවල් නාස්ති කරනවා නම් ස්වාමියා. ගෙදර දේවල් විකුණ නේද? සූදු කෙරෙනවා, බේබදුකම යනවා නේද? එහෙනම් මොකද වෙන්නේ? ගයක් හදන්න බෑ. රටකුත් එහෙමයි. රටේ පාලකයා හොරකම් කරනවා නම්, රටේ පාලකයා නාස්ති කරනවා නම් රටක් හදන්න බෑ. රටක් හදන්න නම් වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් ඕන. කාටද ඒක හදන්න පුළුවන්? දැන් තමුන්වහන්සේලා බලන්නකෝ. 2015 මැතිවරණ වේදිකාව. විශාල වැඩිම සාකච්ඡාවට බඳුනේ මොකද්ද? මොකක් ගැනද? හොරකම් ගැන. මතකනේ? රාජපක්ෂලගේ ආණ්ඩුව මෙච්චර හොරකම් කරා, මෙහෙම කරා. එක්සත් ජාතික පක්ෂේ නේද? රට දෙවනත් වෙන්න වේදිකාවල නැගලා කතා කරා. හොරකම් කරලා තියෙනවා, ආපුවම හොරු අල්ලනවා, හොරුන්ගේ දීපල පවර ගන්නවා. ඒ දීපල වලින් මේ රට හදනවා කියලා ඇති වෙනකන් කිව්වා. කිව්වේ නැද්ද? ඔව් කිව්වනේ නේද? ඇති වෙනකන් කිව්වා හොරු අල්ලනවා. හැබැයි මේ සැරේ දේශපාලන වේදිකාවේ දෙකොල්ලම ඒ ගැන මීක් නැහැ. ඇයි? දැන් ගිය සැරේ මැතිවරණ වේදිකාවේ වැඩියෙන්ම සාකච්ඡා වුණේ හොරකම් ගැන. හැබැයි මේ සැරේ ගෝඨාභයගේ වේදිකාවේ හොරකම් ගැන කියන්නෙත් නැහැ. සජිත්ගේ වේදිකාවේ හොරකම් ගැන කියන්නෙත් නැහැ. ඇයි? 2015 එක කට්ටියයි හොරු හැටියට අංගොඩු ගිහිලා තිබ්බේ. මේ වෙනකොට මොකද වෙලා තියෙන්නේ? දෙකොල්ලම හොරු. හරි ඔච්චරයි. මේවා මේ ලොකු සාධක ඕනේ නැහැ. නේද? දැන් ගෝඨාභය රාජපක්ෂට කියන්න පුළුවන් දෙවිල්ලා මට දෙන්න බලය මං හොරකම් නතර කරනවා. හොරුන්ට දනුවම් දෙනවා කියන්න පුළුවන්. ගෝඨාභය එහෙම කරනවා නම් කරන්න තියෙන එකයි. තියනනේ නේද? වැලිකඩ බන්ධනාගාර ගාවට ගිහිල්ලා තමන්ම ප්‍රධාන දොර ඇරලා නේද? වැලිකඩ බන්ධනාගාරයට ඇතුල් වෙලා හිර කූඩුවක් ගාවට ගිහිල්ලා තමන්ම දොර අරගෙන
තමන්ම කූඩුව ඇතුළට ගිහිල්ලා තමන්ම දොර ලොක් කරගෙන කියන්න උනා පළවෙනි හොරා ඇල්ලුවා කියලා. එහෙනම් පුළුවන් හොරු වල්ලන්න. එහෙම නැතු කොහොමද හොරු වල්ලනවා කියන්නේ? මොකද එහාට තමයි වැඩිම නඩු තියෙන මහජනක දේපල හොරකම් කරුවා පිළිබඳව. අද ලංකාවේ පළවෙනි වතාවට මහාධිකරණ නඩු තියෙන කෙනෙක් ජනාධිපති ඡන්දෙට ඉල්ලනවා. ගමේ ග්‍රාමසේවක මහත්තයා බදව ගන්න යනකොට පොලිසිය මහත්තුරුගේ රිපෝට් ඉල්ලනවා. CID මහත්තුරු ගම වටේ කරකලා බලනවා මෙයා කොහොම කෙනෙක්ද කියලා. මේ ග්‍රාමසේවක බදව ගන්න. හැබැයි රටේ ජනාධිපති ඡන්දෙට එනවා කවුද? හරිද? මික් ප්‍රහාරක යානවල මිලියන ඩොලර් මිලියන 7යි. මේ වගකීමෙන් කියන්නේ නැත්තම් නෑ කියන්නේ. මං කැමති ඒ වගේ හරි නඩුවක් දාගන්න. මොකද මේගොල්ලෝ නඩු දාන්න නැත්තම් නේද? ඒ වගේ නඩුවක් දාගත්ත මං උසාවියේ පෙන්නන්න. අම්මා තාත්තගේ සෝහන හදන විදිය. සමහර ඝාතනයට අහුල්ුණු විදිය. එහෙම වෙලා තියෙනවා. ඒ නිසා අද ඒගොල්ලන්ට හොරකම නාස්තිය නතර කරනවා කියලා කියන්න බෑ ඒගොල්ලගේ වේදිකාව. සජිත්ගේ වේදිකාවට කියන්න පුළුවන්. දෙන්න මට බලය හොරකම් නතර කරනවා නේද? හොරුන්ට දඬුවම් දෙනවා කියලා. නේද? කියලා වේදිකාව පිටිපස්ස බලන්න ඕන. වීසි දලක් දාලා ටීම් එක අල්ල ගන්න පුළුවන්. එකට ඉන්නේ. නේද? ලක්ෂ්මන් කිරියල්ල නේද? කවුද? රවි කරුණානායක, රනිල් වික්‍රමසිංහ ඒගොල්ලන්ට කවදාවත් හොරකම් නතර කරන්නත් බෑ. හොරු අල්ලන්නත් බෑ. මේ රට හදන්න නම් හොරකමෙන් නාස්තියෙන්තර පාලනයක් වුණා. අපි තමුන්නාට සහතිකයක් දෙනවා. මේ රටේ හොරකමෙන් නාස්තියෙන්තර පාලනයක් හදන්නේ ජාතික ජන බලවේගයේ විතරයි. මේ වේදිකාව. අපේ ලාල් විජේනායක සහෝදරය දශක ගණනාවක් දේශපාලන හිටපු අය. අපේ සහෝදරවරු නේද අවුරුදු ගණනාවක් මේ දේශපාලන හිටපු අය. මම පාර්ලිමේන්තුවේ අවුරුදු 19ක් හිටපු කෙනෙක්. අමාත්‍ය ධුර දරපු කෙනෙක්. විපක්ෂ ප්‍රධාන සංවිධායක දරපු කෙනෙක්. හැබැයි මේ රටේ මහජනයාගේ මුදල් 7ක් හොරකම් කරලා නැහැ නාස්ති කරලා නැහැ. පුළුවන් නම් කියලා. එහෙම නැත්නම් රටක් හදන්න ඕනේ පාලනයක් ඕනේ නැත්නම්. ඒ නිසා අපිට බලය දෙන්න. අපි සහතික වශයෙන් මේ රටේ හොරකම නතර කරනවා. ඒ විතරක් නෙමෙයි. හොරකම් කරපු දේපල පවර ගන්නවා. එපාද? එපාද? පවර ගන්න. තමුන්නාන්සලා අපිට නොවැම්බර් මාසේ 10 වෙනිදා බලය ලබා දුන්නොත් 17 වෙනිදා මා ජාතිය අමතා කරන ප්‍රකාශී එක වාක්‍යයක් මම අද කියන්න. මොකක්ද අනත කරන කතාව? මහජනයාගේ දේපල හොරකම් කරලා දේශපාලකින් සහ ඉහළ නිලධාරීන් එක්රැස් කරගෙන තියෙන ධනය මාස දෙකක් ඇතුළත ස්වේච්ඡාවෙන් බාර දෙන්න. ජනවාරි 14 කලින් මාස දෙකක් තිබුණා. මොකද පරීක්ෂණ කරන්න වියදම් කරන්න යන්න ඕනෙත් නෑනේ. ඒගොල්ලන්ට ඇවිල්ලා බාර දෙන්න පුළුවන්. නේද? රනිල් වික්‍රමසිංහට පුළුවන්. අනේ නේද? මෙන්න මම මහ බැංකුවෙන් ගහපු සල්ලි දෙන්න. අපි රිසිට් එකක් දෙන්න. බාරගත්තා කියලා. සාධාරණයි. විනිවිද භාවයෙන් ඒවත් කරන්න ඕන. හොඳයි. හරිද? මහින්ද රාජපක්ෂ මහතාට කියන්න පුළුවන්. චීන සමාගම් වලින් ගත්ත ඩොලර් මිලියන 7.5 මෙන්න. නේද? නෙළුම් කුළුණෙන් අර මෛත්‍රීපාල මහත්තයා කිව්වේ නේද? නෙළුම් කුළුණෙන් ගහපු කෝටි 200 මෙන්න. මෙන්න අපේ රිසිට් එක. ඕන නැද්ද? ස්වේච්ඡාවෙන් දෙන්න ඕනේ. ස්පීඩත් අපි කියන්නේ ඒකයි. කවිච්චි ටික ගෙනලා දෙන්න. හරිද? ඒවා දෙන්න ඕන. මහජනයාගේ ධනය. හොඳ නැද්ද මේ කරන එක? හොඳයි. හරිද? ඔය හැම කෙනාටම අපි කියනවා කරුණා කරලා ඒවා බාර දෙන මාස දෙකක් ඇතුළත. බාර දුන්න නැත්නම් සහතික වශයෙන් පරීක්ෂණ කරලා ඒ දීපල සියල්ල ජනතාව සතු කරන දීපල බාරපත් කරනවා. එහෙම නැතුව රටක් හදන්න බෑ මතක තබා ගන්න. මහජනයාගේ දීපල හොරකම් කර නාස්ති කර රටක් හදන්න. හොරකම විතරක් නෙවෙයි කොච්චර නාස්ති කරනවද? ඔයගොල්ලෝ දන්නවද? දැන් අගමැති පාවිච්චි කරන කාර් එක මොකද්ද කියලා? දැන් අගමැති පාවිච්චි කරන කාර් එක බෙන්ස් කම්පැනි ගහන මිල අධිකම කාර් එක. ලෝකේ බෙන්ස් කම්පැනි ගහන මිල අධිකම කාර් එක තමයි රටේ අගමැති පාවිච්චි කරන්නේ. රටේ ජනාධිපති පාවිච්චි කරන්නේ ඒ කම්පැනි ගහන මිල අධිකම කාර් එක. රටේ විපක්ෂ naයකවරයා මහින්ද රාජපක්ෂ පාවිච්චි කරන්නේ ලෝකේ බෙන්ස් සමාගම ගහන මිල අධිකම වාහනේ පාවිච්චි කරන්නේ. ජනතාව පාවිච්චි කරන්නේ ඔය ටාටා බස් එක මොකක්ද? ඔය ටාටා බස් එක කියලා කියන්නේ සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවද බස් පහතයි. ලෝකේ බස් පහතයි. හැබැයි අපේ බස් එක උසයි. පඩි තුනක් නගින්න ඕන. සාමාන්‍යක විද්‍යාවේ කියනවා වාහනයක් පාත් වෙන තරමටම ගැස්සෙන ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය පහත් විද්‍යාවේ නේද? ගුරුත්ව කේන්ද්‍රය පහත තියෙනවනම් ගැස්සෙනවා අඩුයි. කාර් එක පාතයි ගැස්සෙනවා අඩුයි. හරිද? උස වාහන ගැස්සෙනවා වැඩි. එනිසා ලෝකේ බස් පහතයි.
හැබැයි අපේ බස් වලට පඩි 4ක් නගින්න ඕන. ඇයි? ඔයගොල්ලෝ දන්නවද? ඔය ටාටා බස් එකයි අශෝක් ලේලන් බස් එකයි කියලා කියන්නේ ඉන්දියාවේ ජැසිය හදනවා. ජැසිය ගහපුවම අපි කියනවා අපිට බස් 50ක් ඕන කියනවා. හදන්නේ ලොරි ජැසිය. ලොරි ජැසියට බස් පොඩි ගහලා එවනවා. අපි ලොරි 50ක් ඕන කිව්වම ඒකට ලොරි පොඩි ගහනවා. අදත් මේ රටේ ජනතාව ගමන් කරන්න මතක තබා ගන්න ලොරි ජැසියේ බස් පොඩි. හැබැයි නායකයා ගමන් කරන්නේ නේද? බෙන්ස් සමාගම ගහන මිලාදිකම වහන්නේ. මේව පාලක වුණද රටට? අපි මේව නතර කරනවා. මට මතකයි මම කුස්කර්ම අමාත්‍යාංශ ගත්තු වෙලාව අපේ ලේකම් කවුද අපේ තිස්ස වර්ණසූරිය මහත්තයා. තිස්ස වර්ණසූරිය මහත්තයා කිව්වා ඇමතුමා මේ ඒතකොට මට කලින් ඇමති එස්.පී. සානායක කුස්කර්ම ඇමති. ඇමතුමා මේ ඇමතුමාගේ වාහන ටික තියෙනවා බලන්න යන් කියලා මං එක්කන් ගියා. එක්කන් ගිහලා බලනකොට මට දැනුනේ මම මේ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකට අවිල්ලද කියලා. හරිද? වාහන පුරවල මේ ඇමතිවරු එහෙම නඩත්තු කරන්න එහෙ නාස්ති කරන්න පුළුවන් රටක්ද? අපි කරපු දේ තමයි ඒ වාහන සියල්ල ගෝල් පේස් පිටරේ පෙළගස්සලා ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දුන්නා. මහජනයාගේ ධනය නාස්ති කරන්න මේ රටේ පාලකයන් ඕනේ නැහැ කියලා. මේවා මෙරට පාලනය. එහෙම පාලනයක් ඕන. මොනතරම් නාස්ති කරනවද? ඕගොල්ලෝ දන්නවද අපේ හිටපු ජනාධිපතිවරු ඔක්කොම තාමත් නඩත්තු කරන්නේ ආණ්ඩුවේ. ජනාධිපතිවරු අතර බිරිඳ දරුවොත් නඩත්තු කරනවා. ඩී.බී. විජේතුංග නේද මරණකම නඩත්තු කරේ ආණ්ඩුවේ. තේරුණාද? ඊට පස්සේ ඩී.බී. විජේතුංග දියණිය නඩත්තු කරේ ආණ්ඩුවේ. ඊට පස්සේ එයා මිය ගියා මේ මෑතකදී මට මතකයි. දැන් හේමා ප්‍රේමදාස. ප්‍රේමදාස ජනාධිපති 93 මිය ගියා. දැන් අවුරුදු කීයද? දැන් අවුරුදු 26ක්. අවුරුදු 26න් ආණ්ඩුවෙන් ගෙවල් දෙනවා. ආණ්ඩුවෙන් වාහන දෙනවා. ආණ්ඩුවෙන් තෙල් දෙනවා. ආණ්ඩුවෙන් ආහාර පාන දෙනවා. ආණ්ඩුවෙන් ලයිට් බිල් ගෙවනවා. ආණ්ඩුවෙන් වතුර බිල් ගෙවනවා. ආණ්ඩුවෙන් කාර්ය මණ්ඩල දෙනවා. ආණ්ඩුවෙන් ආරක්ෂාව දෙනවා. එයි මේ ආණ්ඩුවෙන් බලා ගන්නවා. ඒක කෞතුක වස්තුද? නේද? ආණ්ඩුවෙන් බලා ගන්න මේක. නේද? ඉතින් එහෙමනම් කටුකේක දාලා තියන්න උඩ බලා ගන්න. හරිද? මේ අපේ රටේ නායකයන්ගේ බිරිඳ බලා ගන්න ඕනද? ඊට චන්ද්‍රිකා මෙතිනිය කොළඹ නිදහස් චතුරස්සේ ආසන්න විශාල ගෙයක් දුන්නා. ආණ්ඩුවේ ගෙවල්, ආණ්ඩුවෙන් ලයිට් බිල්, ආණ්ඩුවෙන් වතුර බිල්, ආණ්ඩුවෙන් තමයි සියලු වියදම්, කාර්ය මණ්ඩල වාහන ඔක්කොම ආණ්ඩුවේ බලා ගන්න ඕන. ඊට පස්සේ මහින්ද මහත්තයා විජේරාම පාරේ හිටපු ජනාධිපතිවරයාට විශාල ගෙයක් දුන්නා. අක්කරයක විතර ගෙයක් ඉන්නියා. ගේට යන්න කලින් හුණු ගාන්න කිව්වා. හුණු කිව්වට හුණුම නෙවෙයි උන්ට. පොලිස් කරලා අර මේකට ලක්ෂ 200ක් ගියා. ලක්ෂ 200ක් ගියා තීන්ත ගන්න. ගිලේ ගෙදර ගියා. දැන් හිටපු ජනාධිපතිවරු හැටියට වාහන, කාර්ය මණ්ඩල, ආරක්ෂාව, වතුර බිල්, ලයිට් බිල් ඔක්කොම ගෙවන්නේ ආණ්ඩුව. දැන් මෛත්‍රීපාල මහත්තයා මේ නොවැම්බර් මාසේ 17 වෙනිදා විශ්‍රාම යන්න ඉන්නේ. විශ්‍රාම යන්න කලින් මේ මොන පාලකයෙක්ද කියලා හිතන්න. තමන්ම ඉන්න කැබිනට් මණ්ඩලය, තමන්ම ප්‍රධානිය, තමන්ම සම්මත කරගන්නවා කෝටි 800ක ගියා. කෝටි 800ක ගියා. මේ මහජනගේ ධනෙ නඩත්තු කරන්න ඕන. අපි ඔයගලට සහතිකයක් දෙනවා. අපිට දෙන්න බලය හිටපු ජනාධිපතිවරු ආණ්ඩුවෙන් නඩත්තු කරන එක මුළුමනින්ම නතර කරනවා. ආදාය මාර්ගයක් නැත්නම් චන්ද්‍රිකාට ජීවත් වෙන්න විදියක් නැද්ද? ලැජ්ජ වෙන්න ඕන මේ නායකයෝ. ජනතාවගේ සල්ලි වලින් කකා බිබී ඉන්නේ. ලැජ්ජ වෙන්න ඕන. අර රුස්පින්ඩු වල ගෙවල් තියෙනවා. අත්තන ගල්ලේ පොල් වතු තියෙනවා. නේද? වලව් තියෙනවා. හැබැයි ජනතාවගෙන් තමයි ජීවත් වෙන්නේ. ලැජ්ජ නැද්ද මේ නායකයන්ට? මහින්ද රාජපක්ෂ බලා ගන්න ඕන දාන්නේ. බලා ගන්න ඕන. ඒ හැම කෙනාටම ආදාය මාර්ගයක් තියෙනවා. හැම කෙනාටම දරුවෝ ඉන්නවා. දරුවෝ බලන්නේ නැද්ද? හැබැයි අපි කිව්වොත් කවුරු හරි හිටපු නායකයට ආදාය මාර්ගයකුත් නැත්තම් දරුවෝ සලකන්නේත් නැත්තම් සමාජ ආරක්ෂණ අරමුදලෙන් පින්පඩියක් දීලා බලා ගන්නවා. පවුනේ. හරිද? ලැජ්ජ මතක තමයි මේ මොන මජර නායකයෝද? තමන් විශ්‍රාම ගිහිල්ලා නේද මහජනයාගේ ධනෙ නඩත්තු වෙන නායක ලැජ්ජ වෙන්න ඕනේ මේ මිනිස්සු. මේ රටේ නායකත්වයේ පිළිමිද. මම මේ කියන්නේ. නේද මහජනයාගේ කකා බිබීන් තමුන්නාසල කැමතිද? නේද අපි අර පින්නට ඇරියා වගේ නේද ඉන්නව නේද? පින්නට ඇරපු ඉන්නව නේද කවුද? ගවයි වරිනව නේද පින්නට අර ඒ වගේ පින්නට ඇරපු සත්තු වගේ. ඉතින් අප ආණ්ඩු ජනතාව බලා ගන්න. නතර කරනවා මේවා. මේ විකාරය අපේ රටට කරන්න දෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. ජනාධිපතිවරයා කොච්චර වියදමක් කරනවද නඩත්තු කරන්න. සමහර දවස්වල ඔයගොල්ලෝ මතක තබා ගන්න. ජනාධිපතිවරයාගේ දවසක වියදම
කෝටි 7 ඉක්මවන ලක්ෂ 700 ඉක්මවන දවසක වියදම තමුන්නාසලා අවුරුදු 20ක් 30ක් ගොවිතැන් කරත් කෝටි 80ක් හොයාගන්න බෑ. හොයාගන්න තියන්නේ නේද? හරිද? හැබැයි පාලකේ එක දවසට වියදම් කරන කෝටි 80ක්. ඕනද මේම රටක්? ඕනද මේම පාලකේ? රට පුරා මාලිගා. නුවරඑළිය එකක් තියෙනවා දැකලා තියෙනවනේ. නේද? උඩවලවේ එකක් තියෙනවා මේ ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවගාව එකක් තියෙනවා. අනුරාධපුර එකක් තියෙනවා. නුවර එකක් තියෙනවා. මයංගනේ එකක් තියෙනවා. යාපනයේ තව එකක් තියෙනවා. පාසිකුඩාවල තව එකක් හදන්න ගියා. රට පුරා මාලිගා. මම ඊයේ පෙරේදා ගියා ඇඹිලිපිටියට. මම ඇඹිලිපිටියේ පොලිසිය මහතුරුන් ඇහුවා ඇඹිලිපිටිය පොලිසිය කීයක් ඉන්නවද? 170යි කිව්වා. ඇඹිලිපිටියේ තියෙන ජනාධිපතිගේ මන්දිරය මොර කරන්න 200ක් ඉන්නවා. මොකද්ද වෙලා තියෙන්නේ? පොලිසිය 200ක් විතර දාලා ඉඩම සුද්ධ කරන්න තව 100ක් විතර දාලා ගේ මකුල් දැල් කඩන්න තව 15ක් විතර දාලා උයන්ඩ ආපුවම කෑම බීම හදන්න බැරි වෙලාව තව කෑම බීම හදන්න තව 10ක් විතර දාලා නඩත්තු කරනවා හිස්පංගල අවුරුද්දට එක දවසක් නිදා ගන්න යන්නේ. හැබැයි මේව නඩත්තු කරන මහජනගේ ධනෙ අපි තමුන්නාන්සලා කියනවා දෙන්න බලය ජනාධිපතිතුමගේ රට වටා පිහිටි මාලිගා සියල්ල නුවරඑළිය එකක් දැනට ගැලපෙන අනුව සමහරව හෝටල් කරනවා නේද? හෝටල බවට පත් කරනවා. සමහර කෞතුකාගාර බවට පත් කරනවා. සමහර පුස්තකාල බවට පත් කරලා රටේ ජාතික ධනෙ උත්පාදනය කරන මධ්‍යස්ථාන බවට ජනාධිපතිවරයාගේ මේව බලනවා. ඒ වගේ මේ ඇමති මණ්ඩලය. ඕගොල්ලෝ හිතනවා කොච්චර මේ ඇමති මණ්ඩලය නඩත්තු කරන්න යනවද කියලා. ඇමතිවරුන්ට කොළඹෙන් ගෙවල් දෙනවා. ලයිට් බිල් වතුර බිල් ඔක්කොම ගෙවනවා. ඇමති කාලේ කීයද ලයිට් බිල්? දැන් මේ මහතුරු බලන්නකො මොනතරම් හෘද සාක්ෂිකද මිනිස්සුද කියලා. විමල් වීරවංශගේ එයා නිවාස ඇමති කාලේ එයාට දුන්න ඇමති ගියා. ඇමතිගේ මාසේ ලයිට් බිල කීයද? මාසේ ලයිට් බිල ලක්ෂ 21යි. මාසේ ලයිට් බිල ගෙවන්නේ කවුද? ආණ්ඩුවේ. හරි දැන් අපිට කියන්න ඔයා දැන් ඉන්නේ ඔයාගේ ගෙදර. දැන් ලයිට් බිල පෙන්නන්න. දැන් නිකන් නේද? ගේ එළියට එනකොට ලයිට් එක ඔෆ් කරනවා ඇති නේද? ඇයි Tamanne බිල ගෙවන්නේ? අරක ගෙවන්නේ කවුද? මහජනය. එතන මහජනයාගෙන් බිල ගෙවන ලක්ෂ 21යි. කේලි රඹුක්කල්ලගේ ගෙදර මාස ලයිට් බිල ලක්ෂ 19යි. එමෙත කාලේ. මං ගාව බිල් තියෙනවා. හරිද? ලක්ෂ 21යි ලක්ෂ 19යි මාස ලයිට් බිල් ගෙවල් වල. ඇයි ගෙවන්නේ මහජනතාව? තමුන්නාසලා බදු ගන්න සල්ලි. තමුන්නාසලා ඉස්කෝලේට ගොඩනැගිල්ල හදන්න තියෙන සල්ලි. ගමේ පාර හදන්න තියෙන සල්ලි. ඉස්පිරිතාලේ බෙහෙත් දෙන්න තියෙන සල්ලි. මේ සල්ලි වලින් තමයි මේ නාස්තිය කරන්නේ. හැබැයි දැන් අපි ගිහිල්ලා ඇහුවොත් වීරවංශයාගේ ගෙදර ලයිට් බිල කීයද? දැන් ඉතින් 5000ක් ඇති වැඩි මූ. ඇයි Tamanne කිවන්නේ? මේගොල්ලෝ නායකයෝද? එදා මේ නාස්තිය ඔක්කොම නතර කරන්න ඕන. නේද? ඒ විතරක් නෙවෙයි. മന്ത്രിවරුන්ට අවුරුදු 5ක් පාර්ලිමේන්තු හිටපුවාම අවුරුදු 5ක් හිටපුවාම විශ්‍රාමයටපක් හම්බෙන්නේ. හරිද? අපි മന്ത്രിවරුන්ගේ විශ්‍රාමයටපත් කපනවා. മന്ത്രിවරේ පාර්ලිමේන්තුවේ යනකොටම පර්මිට් එකක් හම්බ වෙනවා. ඔය පර්මිට් එක ලක්ෂ 200කට විතර විකුණනවා. යනකොට මේක හම්බ වෙන්නේ. අර മന്ത്രിවරුන්ට පර්මිට් දෙන එක නතර කරනවා. දෙන්නේ නැහැ පර්මිට් උනේ. මහජනයාගේ සල්ලි වල. හරිද? ඒ වගේම නේද? අමාත්‍යවරු එහෙම ගොඩාක් අමාත්‍යවරු හදන්න බෑ. අපේ රටේ ඉන්න පුළුවන් ඇමතිවරු 25යි, නියෝජ්‍ය ඇමතිවරු 25යි. ඊට වඩා කිසිදු රාජ්‍ය කැබිනට් නොවන ඔය જાති කිසිදු අමාත්‍ය ධූරයක් හදන්නේ නැහැ. ඇමතිවරු 25යි, නියෝජ්‍ය ඇමතිවරු 25යි. මොකද රටක් හදන්න නම් නාස්‍ය දූෂණය නතර කරන්න ඕන. ඒක අපි කරනවා. නේද? එක නීතිය තියෙන්න ඕන. දෙක නාස්‍ය දූෂණයෙන් තොර පාලනයක් ඕන. තුන මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය තියෙනවා. ඒ නිසා අපි අපේ රටේ මහජනයාගේ ආරක්ෂාවත් සිංහල දෙමළ මුස්ලිම් ජනයාගේ සමගියත් නිර්මාණය කරන පාලනයක් හදනවා. මේ පාලනය තමයි අපේ රට ගොඩනැගීමේ අත්තිවාරම. ඒ අත්තිවාරම මත තමයි අපේ රට ගොඩනගන්නේ. ගොඩනගනකොට අපිට ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් ආර්ථිකයේ මේ රට පොහොසත් රටක් කරන්නේ කොහොමද? දෙක ජනතාව දුප්පත් භාවයෙන් ගලවා ගන්නේ කොහොමද? මම රට පොහොසත් කරන එක ගැන එකක් නේද අපිට වෙලා නැති නිසා මම කතා කරන්නේ. මම තමුන්නාන්සලා දුප්පත් භාවයෙන් ගලවා ගන්නේ කොහොමද කියලා කියන්නේ. නේද? ජනතාව දුප්පත් භාවයෙන් ගලවා ගන්නේ කොහොමද? දැන් අපේ හැම ආණ්ඩුවක්ම කරපු දේ තමයි
ඒගොල්ලෝ ජනතාවගේ දුප්පත්කම විකුණනවා. දුප්පත්කම විකුණනවා මේ කරන්නේ. ඈතටම ගියොත් 1970 දී සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ආණ්ඩුව හදන්න වේදිකාව වලට ඇවිල්ලා කිව්වා ඔයගොල්ලන්ට බත් ටිකක් හදාගන්න නේද? බත් ටිකක් උයා ගන්න හාල් නැහැ. ඒ නිසා මට ඡන්දෙ දුන්නොත් මං හාල් සීරු දෙකක් නිකන් දෙනවා කිව්වා. කට්ටිය අප්පුඩි ගැහුවා. ඊට පස්සේ කවුරු හරි අහලා තිනවා හාල් දෙන්නේ කොහෙන්ද කියලා. බය වෙන්න එපා. හඳෙන් හරි ගෙනල්ලා දෙන්නම් කිව්වා. අප්පුඩි ගැහුවා. ගිලා ආණ්ඩුව හැදුවා. එයි දුප්පත් හාල් ගන්නවා. මේ දුප්පත්කම නිසා. නැත්තම් එහෙම කරන්නේ 78 ප්‍රේමදාස ආවා. 77 මේ ජේ.ආර්. ආවා. ජේ.ආර්. ඇවිල්ලා බැලුවා හරියන්නේ ජනතාව කුෂ වෙලා තියෙන්නේ. ශරීරේ කඩා වැටලා තිබෙන්නේ. ඒ නිසා මේ ජනතාවට පෝෂ්‍ය පදාර්ථ ආහාර වුණා. ඒකට ධාන්‍ය වර්ග 8ක් රාත්තල ගානේ රාත්තල් 8ක් මම මාස් පතා දෙන්නම් කිව්වා. ජනතාව බැලුවා දරුවට ආහාර වෙල දෙන්න විදියක් නැහැ. Tamanට උදේට ආහාර වෙල සකස් කරගන්න විදියක් නැහැ. ජනතාව දුප්පත් ජනතාව ඡන්දෙ දුන්නා. දුන්නේ නැත්නම් අප්පුඩි ගාලා ඡන්දෙ දුන්නා. එයි පාලකයා දුප්පත්කම වික්කා. ඊට ප්‍රේමදාස මහත්තයාව අසු ගණන්. ඇවිල්ලා කිව්වා සෙරෙප්පු නේද කකුල් දෙකේ මං සපත්තු දෙන්නම්. ඒ ජනතාව දුප්පත් සපත්තු දෙන්නම්. බත් කාලා කන්න ගස් ලැබු දෙන්නම් කිව්වා. ජනතාව දුප්පත් අප්පුඩි ගාලා ඡන්ද දුන්නා. ජේ.ආර්. කවුද? චන්ද්‍රිකාව 94. එලකොගොල්ලෝ දුප්පත් නේද? පාන් ගෙඩියක්වත් ගන්න විදියක් නැහැ නේද? මට බලය දෙන්න මාම් පාන් ගෙඩි 3.50 ගන්න දෙන්නම් කිව්වනේ. ජනතාව අප්පුඩි ගාලා ඡන්දෙ දුන්නා. ඒ ජනතාව දුප්පත්. එහෙනම් මේ හැමදාමත් මේ පාලකයෝ මොකද්ද කරලා තියෙන්නේ? හැමදාමත් පාලකයෝ මොකද්ද මේ කරන්නේ? ජනතාව දුප්පත්කම වේදිකාවේ මැතිවරණ වේදිකාවේ විකුණනවා. දුප්පත්කම විකුණනවා. මේකයි වෙලා තියෙන්නේ. දැනුත් ඇවිල්ලා මොකද කරන්නේ? ගොවි ජනතාව දැක්කොත් කියනවා ඔයගලන්ට ගොවිතැන් කරගන්න අමාරුයි නේ දුප්පත් නේ මම පොහොර දෙන්නම් කියලා. කිව්වද නේද? අනිත් එක්කෙනා ඇවිල්ලා කියනවා යා වී වලට විතරයි දෙන්නේ මම ඔක්කොටම දෙන්නම් කියලා. දුප්පත්කම. ළමයි දැක්කාම කියනවා ළමයි කෙසඟයි නේද? කිරි විදුරක් බොන්න විදියක් නෑ නේද? දුප්පත් නේද? මට බලය දෙන්න මං කිරි විදුරක් දෙන්නම් කියලා. කිව්වේ නැද්ද? කිව්වා. ඊළඟ ගැබණි අම්මලා ගත්තාම කියනවා දරුවා කුසේ ඉන්නව නේද? එයාට පෝෂ්‍යදායී ආහාර වේලක් නෑ නේද? දුප්පත් නේද? මම පෝෂණ මල්ලක් දෙන්නම් කියලා. කිව්වේ නැද්ද? කිව්වා. ඒ ජනතාව දුප්පත් නේද? දීවර ජනතාවට කියලා කියනවා මාළු රස්සාව කරන්න විදියක් නෑ නේද? මුහුදු රස්සාව. දුප්පත් නේද? මං තෙල් දෙන්නම් කියලා. හරිද? බැරි වෙලාවත් යන්න එපා බබාලන් තිය අම්මලා එහෙම. බබාලා දෙන්නම් කියන්නේ. දැන් මම මේ කියන්නේ ඒ જાතිය පාලකයෝ මේගොල්ලෝ. හරිද? නේද? ඉතොත් එහෙම නේද? අර මම මේ කියන්නේ උගන්ට වෙන මුකුත් නෙවෙයි. හරිද? මේ පාලකයෝ ඇවිල්ලා ජනතාවගේ දුප්පත්කම විකුණනවා. අවුරුදු කීයක්ද? නේද? දැන් දශක ගණනාවක් තිස්සේ ජනතාවගේ දුප්පත්කම විකුණන පාලකයෝ ඉන්නේ. අපි තමුන්වන්සට ආරාධනා කරන්නේ අපි රටක් හදමු. දුප්පත්කම විකුණනව වෙනුවට දුප්පත්කම තුරන් කරන පාලනය. අපි තමුන්වන්සට ආරාධනා කරන්නේ මේ රටේ මේ දුප්පත්කම තුරන් කරන්න ඕන. දුප්පත්කම කියන්නේ හොඳින් තේරුම් ගන්න අම්මලා තාත්තලා. අපි අපේ ජීවිත කාලෙත් අපි දුප්පත් පවුල්වල ඉපදිච්ච අය. අපි දන්නවා ආහාර වේල පිළිබඳව සියලු ගැටලු දුප්පත්භාවය අපි පෙළලා තිබෙනවා. ඒ නිසා මේ දුප්පත්කම කියන්නේ පොකට් එකේ සල්ලි නැතිකම විතරක් නෙවෙයි. දුප්පත් නම් දුප්පත් දරුවෙකුට අධ්‍යාපනය ගන්න බෑ. දුප්පත් නම් ඉගෙන ගන්න බෑ. සංඛ්‍යා ලේඛන තිබෙනවා පොහොසත් දරුවේ පාසල් හැර යනවා වගේ 8 ගුණයකින් දුප්පත් දරුවේ පාසල් හැර යනවා. දුප්පත් නම් ඉගෙන ගන්න බෑ. දුප්පත් නම් ගොඩාක් අවස්ථාවල ටීචර් පන්තියේ මුල්ලකට දානවා දරුවා. දුප්පත්. එහෙම නේද? දුප්පත් නම් නොතෙමින්න වහලයක් නේ. නේද? වැස්සර තෙමිතෙමි ඉන්නවා දුප්පත්. දුප්පත් නම් ලෙඩක් හැදුනම බෙහෙතක් ගන්න විදියක් නැහැ. ඉක්මනින් මැරෙනවා දුප්පත් නම්. මොකටද බලන්න? මේ දුප්පත්කම කියන්නේ පොකට් එකේ සල්ලි නැති එක විතරක් නෙමෙයි. දුප්පත් නම් ඉක්මනින් මැරෙනවා. ඉක්මනින් වයසට යනවා. ඉක්මනින්ම රෝගාබාධ වලට ගොදුරු වෙනවා. ඉක්මනින්ම වැහැරෙනවා. දැන් බලන්නකෝ. අපේ අවුරුදු 73 එතුමා ඉන්නවා. අපේ ගමේ 73 කෙනෙකුත් ඉන්නවා. යාළුවෝ කෙනෙක් මම කිව්වේ. හරි. ඒතර එතුමා 73 එතුමයි
අපේ ගමේ එතුමයි 73 තිබ්බොත් කොහොමද? නේද? එතුමා කිරිසුද්දා වගේ බැබිලි ඉන්නවා. එයි එතුමා පොහොසත්. අපේ 73 තාත්තා හකු වැකිලිලා, දත් හැලිලා, හම පැලිලා, කොන්ද වකු වෙලා, නේද? කෙස් පැලිලා නැද්ද? ඇයි දුප්පත්කම කියන ඛේද වාචකයක් මතක තබා ගන්න. පොලිසිය මහතුරුන්ට අපි දන්නවා. දුප්පත් නම් සැර ටිකක් වැඩි. ඔව්. ඒ දුප්පත්. බස් එකකට නැංගොත් දුප්පත් නම් කොන්දොස්තරගේ පාට් එකක් ටිකක් වැඩි. නැද්ද? මම දන්නවා. දුප්පත් නම් රජ කාර්යාලයකට ගියොත් වැඩක් කරගන්න අමාරුයි. නැද්ද? දුප්පත් නම් සමාජයේ කොන් වෙනවා. දුප්පත් නම් සමාජය සුරක් නැතු වෙනවා. මොකද කියන්නේ? දුප්පත්කම කියලා කියන්නේ ආහාර නැතිකම විතරක් නෙවෙයි. දුප්පත්කම කියන්නේ ඛේද වාචකයක්. අපි අත්විඳලා තිබෙනවා. අපේ පන්තිවල දරුවෝ හිටියා. අපේ යාළුවෝ. දුප්පත් ඉගෙන ගන්න බැරි වුණා. දුප්පත් බේබදුකමට බැහැුණා. ඇබ්බැවිලා මැරිලා ගියා. දුප්පත් රස්සාවක් නැහැ. බිරිඳ රට ඇරියා. පවුල් විනාශ වුණා. දුප්පත්. එමනේ එමෙලනත් ඒ දුප්පත් කරගෙන සමාජ ඛේදවාචකයක්. මේ පාලකයෝ මැතිවරණ වේදිකාවේ බල්ටි ගහන්නේ. මේ සූදු කෙලින්නේ. මේ ජනතාවගේ දුප්පත්භාවය කියන පාපන්තුර තමයි මේගොල්ලෝ මේ පහර දෙදී ඉන්නේ. මේක ව්‍යසනයක්. අපි කවුරුත් ඉපදෙන මිනිස්සු හැටියට. අපි ජීවත් වෙලා අපි මැරිලා යනවා. අපි හැම කෙනාටම සාධාරණ ජීවිතයක් අවශ්‍ය නැද්ද? මට තියෙන සිතඟි යාගේ සිතඟි දෙකක්ද? හැම කෙනාටම නිසි පරිදි ආහාර වේලක් ඕන. නොතෙමින්න නිවාසයක් ඕන. ඇඳුමක් කරනම ඇඳුමක් ගන්න ඕන. දරුවට උගන්වන්න ඕන. නේද? සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ඕන. ඒක පුරවැසියගේ අවශ්‍යතාවයක්. හැබැයි දුප්පත් භාවයේ විසින් මොකද වෙලා තියෙන්නේ? ඒ අවශ්‍යතාවයන් අපිට අහිමි කරලා තිබෙනවා. ඒ නිසා මා හිතනවා අපේ රටේ අපි වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ අපේ රටේ ජනතාව දුප්පත් භාවයෙන් මුදවා ගන්නවා. අපි සාහිතික වශයෙන් මුදවා ගන්නවා. හරිද? දුප්පත් භාවයෙන් අපි තමුන්නාන්සලා මුදවා ගන්නේ නැත්නම් වෙන කවුද මුදවා ගන්නේ? දුප්පත් භාවයේ අත්විඳපු අපි, දුප්පත් භාවයේ පතුලේ ජීවත් වුණු අපි, ඒ දුප්පත් ජනතාව මුදවා ගන්නේ නැත්නම් කවුද මුදවා ගන්නේ? මතක තබා ගන්න. ඒ නිසා මම මේ රටේ දුප්පත් භාවයේ යටිපතුලේ ජීවත් වෙන ජනතාවගෙන් ඉල්ලන්නේ. මේ දුප්පත් භාවයේ තුරන් කිරීම අපි වගකීමකට ගමු. අපි ලෑස්ති තමුන්නාන්සලගේ දුප්පත් භාවයේ තුරන් කරන්න. කොහොම තුරන් කරන්නේ? කොහොම තුරන් කරන්නේ? පෝෂණ මල්ලක් දීලාද? කිරි වීදුරුවක් දීලාද? නෑ, ඒව කරන්න බෑ. ඒ වගේ දුප්පත් භාවය නැති කරන්න බෑ. දුප්පත් භාවය නැති කරන්න පුළුවන්කම තියෙන්නේ කොහොමද? එයා නියැලෙන ආර්ථික ප්‍රභවය, එයාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන. දැන් මේ හඟුලංකිත ගොවි ජනතාවගේ දුප්පත් භාවය නැති කරන්න මොකද කරන්න ඕන? එළවලු වගාව ලාභදායී ව්‍යාපාරයක් වෙන්න ඕන. ඒ උන් දුප්පත්කම නැති වෙනවා. එහෙමනේ. වී ගෙවතන් කරන ගොවියාගේ දුප්පත්කම නැති වෙන්නේ කොහොමද? වී ගොවිතන ලාභදායී කර්මාන්තයක් වෙන්න ඕන. ඒක දුප්පත්කම නැති වෙනවා. නේද? දීවරයාගේ දුප්පත්කම නැති වෙන්නේ කොහොමද? දීවර කර්මාන්තය ලාභදායී කර්මාන්තයක් වෙන්න ඕන. ඒක දුප්පත්කම නැති වෙනවා. එහෙනම් දුප්පත්කම නැති කරන්න පුළුවන් නම් මොකද? එක ක්‍රමයක්. තව ගොඩක් තියෙනවා. මම එකක් ඉස්සලා කියන්නේ. දුප්පත් නැති කරන එක විදියක් තමයි ඒ ජනතාව නියැලෙන ආර්ථික ශේත්‍රය දියුණු කිරීම. තේරුණාද? බරපතලයි වගේ වචන. තේරෙන්නේ නැත්නම් අත උස්සන්න ඕන. හොඳයි. මම අද ආවේ මේක කියලාම යන්න. හරිද? තේරෙන්නේ නැත්නම් ආයේ අහන්න ආයේ කියන. මොකද මේක අපි මේ රට වෙනස් කරන්න ඕන. ඒ නිසා මේ ජනතාව නියැලෙන ශේත්‍රය දියුණු වුණොත් දුප්පත් භාවය නැති වෙනවා. තමුන්නාන්සලා එළවලු වගාව කරනවා. එළවලු වගාව ලාභදායී කර්මාන්තයක් බවට පත් වුණොත් තමුන්නාන්සලාගේ ජීවිතේ දුප්පත් භාවයෙන් කොට එන්න පුළුවන්. ඇයි එළවලු වගාව ලාභදායක නොවෙලා තිබෙන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ එතන. එක එළවලු සඳහා අපේ බීජ වෙළඳ පොලේ තියෙන ප්‍රශ්නේ නේද? මේ ගොවිතැන් කරපු අම්මලා තාත්තලා ඉන්නේ. අපිට ඉස්සර වට්ටක ගත්තොත් වට්ටක වර්ග කොච්චර තිබ්බද? නේද? ඉස්සර මට මතකයි සමහර මහත අක්කලාට අපේ ගම්වල පොල්ලෝ කිව්වේ වට්ටක්කි වගේ කියලා. නේද? ඒ වට්ටක්කි වගේ ටිකක් කිව්වේ නැද්ද එහෙම? ඇයි? ලොකු වට්ටක්ක තිබ්බා. දැන් තියනවද එහෙම? ඒ වට්ටක ප්‍රභේද ගණනාවක් තිබ්බා. දැන් තියෙන මොනවද? මීමිනි වට්ටක්ක.
දැන් කියන මුළු අක්කට වට්ටක් වගේ කියලා මීමිනි. හරි. ඩුබායි වට්ටක්ක තේරමන් කියන එක. ඒ නිසා අපේ තිබුණු බීජ ප්‍රභේද අද අපිට අහිමි වෙලා තිබෙනවා. බීජ ප්‍රභේදේ. අපේ රට ගර්භ කලාපීය රටක්. ඒ නිසා අපිට විශාල ජෛව විවිධත්වයක් තිබුණු රටක්. වට්ටක ගත්ත ප්‍රභේද ගණනාවක්, කරවිල ගත්ත ප්‍රභේද ගණනාවක්, ගස්ලබු ගත්ත ප්‍රභේද ගණනාවක්, බඩිලුම් ගත්ත ප්‍රභේද ගණනාවක් අපිට තිබුණා. අද මොකද වෙලා තිබෙන්නේ? සියලු ප්‍රභේද අහිමි වෙලා අපි මොකද කරන්නේ? කඩේ ටින් එක ගෙනලා හිටවනවා. බවර් කාර්යයේ, ඒකෙම් කාර්යයේ, ලංකෙම් කාර්යයේ. එම නේද? මොකද උනා අපේ බීජසික? අපේ බීජ ටික අපිට අහිමි වුණා. එහෙනම් කුෂ්කර්මාන්ත අපි දිනු කරන්න නම් යලි අපේ ගොවි ජනතාවට ගුණාත්මක සාධාරණ මිලකට බීජ ලබා දීමේ සලස්මක් හදන්න ඕන. අන්න අපි ඒක හදමු. අපේ බීජ පර්යේෂණ ආයතන ටික දිනු කරන්න ඕන. අපේ කුෂ්කර්ම ප්‍රතිපත්තිය හදපුවේ මේ ජාතක ජන බලවේගයත් එක්ක ඉන්නේ කවුද? කුෂ්කර්මාන්ත පිළිබඳ විශේෂඥයින් ඉන්නේ. අපේ කුෂ්කර්ම ප්‍රතිපත්තිය හදපු කමිටුවේ සභාපති මහපලාන කුෂි විද්‍යාපීඨයේ මහාචාර්ය අබේ වික්‍රම මහත්තයා. කුෂ්කර්ම ප්‍රතිපත්තියේ දායකත්වය සැපෙව්වේ. බතලකට බීජ පර්යේෂණ ආයතනේ බීජ 11 බීජ 401 වැනි බීජ හොයාගත්තු ආචාර්ය ධනපාල මහත්තයා. තව ප්‍රතිපත්තිය සකස් කරේ අපේ රටේ බාස්පති හොයාගත්තු සුමිත් මහත්තයා. කුෂ්කර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා හැටියට වැඩ කරපු මාංකෝට්ටේ මහත්තයා. ගොවි ජනතාවත් එක්ක ජීවත් වුණු අපේ නාමල් කරුණා සහෝදරයා. හරිද? මේ අය එකතු වෙලා තමයි මේ ප්‍රතිපත්තිය හැදුවේ. අපි දන්නවා කුෂ්කර්මාන්තේ නම් පළවෙනි එක තමයි බීජ. අපි තමුන්වහන්සේට සහතිකයක් දෙනවා. ඉතාමත් සාධාරණ මිලකට ගුණාත්මක බීජ නිසි වෙලාවට එළවලු ගොවියාට අපි ලබා දෙනවා. ඒ සඳහා බීජ පර්යේෂණ ආයතන දියුණු කරනවා. බීජ ගොවිපළවල් දියුණු කරනවා. ඒ වගේම බීජ නිෂ්පාදනය කරන ගොවීන් නැති කරනවා. දැන් මම දන්න මේ පළාතේ නේද බෝංචි බීජ හදන ගොවීන් ඉන්නවා. මොකද වෙලා තියෙන්නේ? නේද? සිද්ධ වෙලා තියෙන දේ තමයි කුෂ්කර්ම දෙපාර්තමේන්තුවෙන් ටිකක් ගන්නවා අනිත් එක එළිය විකුණන වෙලා තියෙනවා. එහෙම නේද? නමුත් අපි කියන්නේ කුෂ්කර්ම දෙපාර්තමේන්තුවත් එක්ක උත්තර හොඳින් සම්බන්ධ ජාලයක් හදනවා. ඒ පළාතට අවශ්‍ය බීජ ටික නිෂ්පාදනය කරගන්න. අමතර බීජ කුෂ්කර්ම දෙපාර්තමේන්තුව අරගෙන අනිත් පළාත් වලට දෙනවා. උච්චරය කරන්න ඕන. ඒ නිසා බීජ අපේ කුෂ්කර්මාන්ත එක. දෙක ජල සම්පත. මේ නුවරඑළිය. දියඇලි ගණනාවක් පටන් ගන්න දිස්ත්‍රික්කයේ මධ්‍ය කඳුකරේ. නේද? එහෙම තිබුණේ. අද මොකද වෙලා තිබෙන්නේ? ඔයගොල්ලෝ විශ්වාස කරන්න මහ පොළොවේ වටිනම ස්තරය මහ පොළොවේ වටිනම ස්තරය සෙන්ටිමීටර 15යි තියෙන්නේ. ඒ සෙන්ටිමීටර 15 තමයි වායුගෝලයත් මේ පොළොවත් අතර සම්බන්ධය හදන්නේ. ඒක තමයි අර වහයි හිස් කූර හැදෙන්නේ සෙන්ටිමීටර 15. ඒක තමයි සූත්‍ර දීවින් ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි තෙතමනේ ආරක්ෂා කරගන්නේ. ඒ නිසා අපේ වැදගත්ම දේ තමයි මේ මහ පොළොව. මට මේ ළඟදී මට ඒ ගැන හොඳ අවබෝධයක් නැහැ. මට මහාචාර්යවරයෙක් හම්බුණා. එතුමා කිව්වා සාමාන්‍යයෙන් මහ පොළොවේ අඟලක් වැවෙන්න. මහ පොළොව අඟලක් වැවෙන්න අවුරුදු 300ක් යනවා. අපේ අඟල් දෙකක් හොදාගෙන යන්න වෙහි දෙකක් ඇති. මොකද වෙලා තියෙන්නේ? ඒ නිසා මේ මහ පොළොව තමයි අපේ සම්පත. මේ මහ පොළොවේ අර පළවෙනි සෙන්ටිමීටර 15 තමයි වටිනාම සම්පත. හැබැයි ඒක හොදාගෙන ගියා. සුද්ධ ජීවි ක්‍රියාකාරීත්වයක් නැහැ. තෙතමනේ රඳාපවතින්නේ නැහැ. ඒ නිසා අපේ මොකද වෙලා තිබෙන්නේ? සති දෙක පායනකොට නියගිය. නේද? මේ මාස පායනකොට නියගිය. සති දෙක වහිනකොට ගම් වතුර. එකම රටේ එක පැත්තක නියගිය. අනිත් පැත්ත ගම් වතුර. මොකද සිද්ධ වුනේ? විශේෂයෙන්ම මේ පාංශු කාදනේ මේ මධ්‍යම පළාතේ සිදුවී තිබෙන විශාලතම විනාශය තමයි පාංශු කාදනේ. ඒ නිසා අපි කොච්චර පොහොර ගැව්වත් මේ පොළොව උරාගන්නේ නැහැ. කොච්චර වැස්සත් මේ පොළොවේ තෙතමනේ රඳාපවතින්නේ නැහැ. කොච්චර පැල හිටෙව්වත් මේ පොළොවේ පෝෂණය නැති වී ගිහින් අපේ අම්මලා තාත්තලා මතකයි. මේ පොළොව කොච්චර සාරවත් පොළොවක්ද? අද ඒ සාරවත් පොළොව මොකද වෙලා තිබෙන්නේ? නේද? සෝදාපාලුවට ලක් වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි වතුර ප්‍රතිපත්තියත් ඉඩම් ප්‍රතිපත්තියත් ඉතා හොඳින් ශක්තිමත් කරලා යලි මේ පොළොව පෝෂ්‍යදායි මහ පොළොවක් බවට පත් කරන පාංශු සංරක්ෂණ වැඩ පිළිවෙල පිළිපදියත් කරනවා. එහෙමයි කුෂ්කර්මාන්ත කදන්. ඊළඟ ගත්තොත් කෘමිනාශක සහවල් ඔය පොහොර පිළිබඳ ප්‍රශ්නේ. අපි මේ මහ පොළොව තෙත් වෙලා තිබින්නේ. වසවිසෝලින් පිරීලා තිබින්නේ. ලෝකේ කොහෙවත් අපි රටවල් ගණනාවකට ලෝක ගිහිලා තිබෙනවා.
ලෝකේ කිසි රටක මේ තරම් පොහොර මේ තරම් වසවිස ගන්න කුස්කර්මාන්තයක් නැහැ. ඔය බංග්ලාදේශේ තියෙනවා. හරිද? ලෝකේ බොහෝ රටවල් මෙච්චර ගොදුරු වෙලා නැහැ රසායනික පොහොර වලට සහ රසායනික යෙදවුම් වලට. බල මතක ඉස්සර අපිට මතක මේ නුවරඑළිය එළවලු වගාව තිබුණ මොකක් වැඩිපුර මොකක් සම්බන්ධ වෙලා තිබුණා. එළවලු වගා කරන ගොවියට හිටියා හරක් දෙන්නේ 3 දිනක්. ඒගොල්ලෝ නේද එළුව හිටියා නේද? ඒගොල්ලන්ගේ පොහොර ටික තමයි අපි එළවලු වගාවට දුන්නේ. කැරට් එරුන් නැද්ද හොඳට? නේද? වියත දෙකක් දිර වියත දෙකක් ශක්තිමත් දේවල් අපිට නිර්මාණය වුණා. හැබැයි සිද්ධ වුණේ කුමක්ද? මේ පාලකයන් අවුරුදු 10 ගණනාවක් තිස්සේ අවුරුදු දශක ගණනාවක් තිස්සේ අපේ රට පාලනය කරලා අපේ පස්සේ සෝදා පාලුව ඇති කරා අපේ අපේ පොළොව වස විස වලින් තෙත් කරා. ඒ නිසා යලි අපේ කුසිකර්මාන්තය ක්‍රමානුකූල රසායනික පොහොර වලින් මුදවාගෙන රසායනික සහ කාබනික මිශ්‍රණයට අපේ රට ගෙනියනවා. ප්‍රතිපත් ඊළඟ පසුවස්සනු නාස්තිය දැන් සංඛ්‍යාලේඛන වලින් ඉදිරිපත් වෙලා තිබෙනවා. රටේ නිෂ්පාදනය කරන එළවලු වලින් 38ක් අපතේ යනවා. කිලෝ 100ක් නෙළුවොත් 38ක් අපතේ යනවා. අපි හැමදාමත් කියන ඔයගොල්ලෝ දන්නෝනේ. කොහොමද ගෝවා ගෙඩිය ගලවනකොට? ගෝවා ගෙඩිය ගලවන ලොකු ගෝවා ගෙඩියක් තියෙනවා. හැබැයි ඒ ගෝවා ගෙඩිය මුදලාලිට දෙන්න කලින් කොළ දෙකක් ගලවනවා. මුදලාලි ලොරියට පටවන්න කලින් කොළ දෙකක් ගලවනවා. ගෙනල්ලා දඹුල්ල මාකට් එකට ගිහින්. දඹුල්ල මාකට් එකේ නේද? ආයේ බාන්න කලින් කොළ දෙකක් ගලවනවා. බක්කිට දාන්න කලින්. ඒක කොළමින් එනවා. නේද? කොළඹ ලොරියට මේ ගෝවා ගෙඩිය පටවනවා. කොළඹ ගිහිල්ලා බක්කිට දාන්න කලින් කොළ දෙකක් ගලවනවා. සෝමක් කයනවා ගෝවා ගෙනියන්න. නේද? ගෝවා ගෙඩිය ගන්න කිරන්න කලින් කොළ දෙකක් ගලවනවා. ඊට පස්සේ ගෙදර අරන් යනවා. ගෙදර අරන් ගිහලා උයන්න කලින් කොළ දෙකක් ගලවනවා. උයන් ගලවන්න. ඉතින් මොකද වෙලා තියෙන්නේ? ගෝවා ගෙඩිය නෙලනකොට ෆුට්බෝලේ වගේ උයනකොට ටෙනිස් බෝලේ වගේ. මම අහන්නේ එකයි. මේ පාලකයෝ ලැජ්ජා වෙන්න ඕන අවුරුදු 71ක් අපේ රට පාලනය කරලා. ගෝවියා නිෂ්පාදනය කරන එළවලු ටික ආරක්ෂා කරගන්න බැරි වුණා. අපි තමුන්වහන්සේලා සහතිකයක් දෙනවා. ඔබ නෙලන සෑම එළවලු කිලෝ එකක්ම මේ රටේ ජනතාව පරිභෝජනය කරන තත්ත්වයට අපි ගිනවා. නාස්තිය නතර කරනවා. ඔයගොල්ලෝ බිල ගිහලා බලන්න දඹුල්ලේ මොකද වෙලා තිබෙන්නේ? දඹුල්ලේ හවසට බැකෝ යන්ත්‍ර වලින් දඹුල්ලේ නගර සභාවට එළවලු පටවන්නේ බැකෝ යන්ත්‍ර වලින් පටවන්න. පටවලා නගර සභාවේ ලොරි අරන් ගිහලා දිගම්පතාට දානවා අලින්ට කන්න. තමුන්වහන්සේලා ගෝවා ගෙඩිය රැක බලාගෙන උදේ පාන්දර නැගිටලා කොලේ අතක හදපු එළවලු. එමු නෙවෙයිද? නේද? මලක් පිපෙනකොට ආසාවෙන් ගැටේ එනකොට ආසාවෙන් ඒ දිහා බලාගෙන හිටියා. නේද? හැබැයි සිද්ධ වෙන්නේ මොකද? අන්තිමට ගිහිල්ලා දිගම්පතා කුණු ලොරියෙන් බානවා අලින්ට කන්න. මේ විනාශය මේකෙන් අපි වළක්වා ගන්නවා. ඒ වගේම ඊළඟ ප්‍රශ්නේ මේ මිලවල සිද්ධ වෙන වෙනස්කම. ලෝකේ කොහෙවත් මෙහෙම මිල වෙනස් වෙන්නේ. අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? එකම අවුරුද්දේ තක්කාලි කිලෝ එක රුපියල් 30ට බයිනවා. ඒ තක්කාලි ඒ අවුරුද්දෙම රුපියල් 300ට නගිනවා. එහෙම නේද? එහෙම නෝනේද? රුපියල් 30ට බයිනවා 300ට නගිනවා. දැන් අපේ ඉන්නවා මේ සෝදරේ. ඒ කොහොමද? පිට රටේ ඉන්නේ. ඒ එළවලු එහෙම මිල උච්චාවචරය වෙනවද? අවුරුද්ද පුරාම ජනවාරි මාස ගියත් එක ගාන, මාර්තු මාසෙත් ගියත් ඒ ගාන, අගෝස්තු මාසෙ ගියත් ඒ ගාන, දෙසැම්බර් මාසෙ ගියත් ඒ ගාන. ලෝකේ මෙහෙම මුල ඉහළ පහළ යන්නේ කොහෙවත්. යුරෝප රටවල වල අවුරුද්දකට 750කින් වෙනස් වෙන්නේ. ඒ මොකද නේද? 750කින් වෙනස් වෙන්නේ නැහැ එළවලු. හැබැයි අපේ රටේ මොකද වෙන්නේ? රුපියල් 30ට තක්කාලි බහිනවා. ඒ අවුරුද්දෙම 300ට නගිනවා. රුපියල් 60ට කරට් බහිනවා. ඒ අවුරුද්දෙම 400ට නගිනවා. රුපියල් 20ට දෙහි බහිනවා. ඒ අවුරුද්දෙම 400ට නගිනවා. මොකද වෙලා තියෙන්නේ? ඇයි මිලවල ස්ථාවරත්වයක් හදාගන්න බැරි වෙන්නේ? මොකද වෙන හේතුව? හේතුව මොකක්ද? තක්කාලි නෙලනවා. තක්කාලි නෙලන කාලෙට නේද? එහා කොටුවෙත් නෙලනවා, මේ කොටුවෙත් නෙලනවා, අල්ලපු කොටුවෙත් නෙලනවා, අල්ලපු ගමෙත් නෙලනවා. එකටනේ නෙලන්නේ. තක්කාලි කැඩෙන කාලෙට සති දෙකක් ඇතුළත තක්කාලි ඔක්කොම වෙළඳ පොළට එනවා. සති දෙකක් ඇතුළත එන තක්කාලි මොකද වෙන්නේ? ඊළඟ සති දෙක වෙනකොට කාලය ඉවර කරන්න ඕන. ඇයි? ගබඩා කරන්න යාන්ත්‍රණයක් නෑ.
එළවලු ගබඩාවක් නැහැ. මොකද්ද කරන්න ඕනකම තිබෙන්නේ? තක්කාලි නෙලන වෙලාවට ආණ්ඩුව කියන මේ අවුරුද්දේ තක්කාලි වල මිල විතරයි. රුපියල් 300. 300න් අඩුව ගන්න බෑ. අපි හිතමු. හරිද? මොකක් කර මිල ගන්නත් ඊට වඩා අඩුවෙන් කරන්න බෑ. හැබැයි වෙළඳ පොළට ගොඩාක් තක්කාලි එනවා. එතකොට මොකද වෙන්නේ? මිල මොකද වෙන්නේ? වහිනවා. එතකොට මොකද කරන්න ඕන? අතිරික්ත තක්කාලි ටික වෙළඳ පොළෙන් ගබඩාවට අරන් යන්න. එතකොට වෙළඳ පොළේ තියෙන්නේ මොකද්ද? එතකොට වෙළඳ පොළේ තියෙන්නේ වෙළඳ පොළට අවශ්‍ය වෙන තක්කාලි ප්‍රමාණය විතරයි. තේරුණාද කියන්නේ? ඒක ගොවියට කරන්න බෑ. ඒකට ආයෝජකයෙක් එන්න ඕන. එයා ගබඩාවක් දානවා. එයා කරන දේ තමයි මොකද්ද? වෙළඳ පොළට අවශ්‍ය වෙන තක්කාලි ටික නිකුත් කරනවා. අනිත් තක්කාලි ටික ගබඩාවට ගෙනියනවා. එතකොට දැන් තක්කාලි හික කාලයක් එනවා. හික කාලයක් කරනකොට තක්කාලි ඉහළ නගිනවනේ. එතන මොකද කරන්නේ? එතන ගබඩාවේ තියෙන තක්කාලි ටික නිදහස් කරන ඔච්චරදී. ඉතින් බිල ස්ථාවර කරගන්න පුළුවන්. අපේ රටේ කොහොමත් පුළුවන්. අපේ රටේ කන්න දෙකක් තියෙනවා. යුරෝපාවේ රටවල එක කන්නයි තියෙන්නේ. එක කන්නේ නෙලන එළවලු ටික අවුරුද්ද පුරාම ස්ථාවර මිලක් තියාගෙන යනවා. අපිට කන්න දෙකක් නෙවෙයි අතරමැදි කන්නක් තියෙනවානේ සමහර දවස්වල. නේද? නේද? තක්කාලි නිකන් නේද? අවුරුදු 3 පාරක් විතර කන්න අවස්ථා තියෙනවා. නේ? 3 පාරක් විතර කන්න අවස්ථා තියෙනවා. හැබැයි ලෝකේ තක්කාලි කඩන අවුරුද්දකට එකපාරයි. බොහෝ රටවල. අපි 3 පාරක් කඩලා අපිට මෙලේ ස්ථාවර කරගන්න බැරි වී තිබෙනවා. බැරි වී තිබෙන්නේ කුමක් නිසාද? අපිට මේ අතිරික්තයේ වෙළඳ පොළෙන් අයින් කරන්න ක්‍රමයක් නැහැ. අවුරුදු 71ක් ගිහලා මේ පාලකයන්ට ගබඩාවක් හදාගන්න බැරි වී තිබෙනවා. ගබඩාවක් විතරක් නෙමෙයි. එළවලු පළතුරු වලට ඇසුරුම් කරණයක් නැහැ. ඒක කර්මාන්තය. ඕගොල්ලෝ දකින ලෝකේ ඇපල් ගෙඩියක් කොහොමද අපේ රිකිල ගස්කඩ පොළොට එන්නේ? ඔය ඇපල් අවුරුද්දකට විතර කලින් කඩපු ඇපල් ගෙඩිය වත්තෙන් කඩලා ඒක ඇසුරුම් කරන කර්මාන්තශාලාවට ගෙනහිල්ලා එක එක ගෙඩියට නේද මේස් එකක් වගේ එකක් දාලා එහෙම නැති ඇපල් ගෙඩියෙන් ගෙඩියට මේස් දාලා ඒක නේද බිත්තර අහුරනවා වගේ කුවරෙන් කුවර තියලා ඒක පෙට්ටියක තියලා පෙට්ටිය පැක් කරලා ඒක ගබඩාවේ තැම්පත් කරලා සීත ගබඩාවේ තියලා නේද ඕස්ට්‍රේලියාවේ වරායට අරන් ගිහිල්ලා වරායෙන් ඒක පටවලා නේද නැවේ සති දෙකක් විතර කොළඹ ඇවිල්ලා අර කොළඹ ගුදමෙ තිබිලා අර අපේ ඇපල් සුනිල් නේද කොළඹ එයා ඒක අරගෙන ගිහිල්ලා එයානේ වැඩි බිස්නස් කාරය නේද එයාගේ කබඩාවෙත් තවස මාසයක් විතර තියලා රිකිල්ල ගස්කඩ පොළට එනකොට ඇපල් ගෙඩිය කිරිසුද්දා වගේ අපේ අඹ ගෙඩිය කොළඹ යනකොට ජූස් වෙලා ඔයගොල්ලෝ බලන්න කොළඹ පළතුරු කඩ තියෙනවනේ කොළඹ පළතුරු කඩවල හැමදාම දොඩම් තියෙනවා හැමදාම ඇපල් තියෙනවා හැමදාම මිටි තියෙනවා හැබැයි අඹ තියෙනවා ජූස් කඩේ අඹ ජූස් තියෙන්නේ ගස් ලැබු ජූස් තියෙන්නේ ඇයි අපේ ඒවා ඒකනේ කොළඹ වැඩිපුරම පළතුරු කඩවල තියෙන පිටරට පළතුරු ජූස් කඩේ තියෙනවා නේද අපේ පළතුරු එහෙම කොළඹ තියෙන වැඩිපුර ජූස් කඩ දාලා තියෙන එක මේ ඔක්කොම තැලිලා එන්නේ හරිද මොකද්ද මේ වෙලා තියෙන්නේ තමුන්වන්සලට මම කියන්නේ මේ පාලකයෝ ලැජ්ජ වෙන්න ඕන හරිද අපි යන්නේ ඇසුරුම් කරණය ගබඩාකරණය වෙළඳ පොළ කුසකර්මාන්තේ නව සංවිධිත වැඩ පිළිවෙලක් හදනවා ඒ වැඩ පිළිවෙල හැදුවොත් විතරයි ගොවියාගේ ආදාය මාර්ගෙ දියුණු වෙන්නේ පොහොර දුන්නා කියලා දියුණු වෙයිද සමහර අය ඉදයි ඊට සෝදර පොහොර දෙන්නේ නැහැ නේ මම ඒකත් කියන්නේ මේ දෙන සහන ආධාරයට වඩා සතයක් වැඩියෙන් සහන ආධාරය දෙන්නේ නැහැ හරිද මම කියලා යන්න ඕගොල්ලන්ට දැන් තමුන්නාන්සලට මේ බහන්න නගරේ සල්ලි නැහැ ණය ගෙවා ගන්න දැන් පොහොර නිකන් දෙන්න කිව්වොත් මොකද වෙන්නේ අධ්‍යාපනයේ සල්ලි කපන්න ඕන ඔච්චරයි සෞඛ්‍ය සල්ලි කපන්න ඕන සෞඛ්‍ය සල්ලි කපලා ඔකට දෙන්න ඕන තේරුණාද මේ බොරුවක් කරන්නේ අපිට කියන්න ওই මහත්තුරු දෙන්නම ඇවිල්ලා මේ ඔක්කොම දෙනවා කියනවා දෙන්න සල්ලි හොයාගන්න කොහොමද එක්ක බදු වැඩි කරන්න ඕන එක්ක අනිත් එකෙන් ඒවා කපන්න ඕන නේද අධ්‍යාපනයේ වැය සීරිස කපලා පොහොර වලට දෙන්න ඕන ඔව් එක්ක සෞඛ්‍ය වැය සීරිස කපලා පෝෂණ මල්ල දෙන්න ඕන නේද ධනෙ උත්පාදනය කළා නෙවෙයි මේ දෙන්නේ තේරුණා මං කියන්නේ අපි ඒක නෙවෙයි කරන්නේ එතකොට ඔයගොල්ලන්ට කියන්න පුළුවන් හැබැයි නොවැම්බර් මාසේ දිනුවාම 20 වෙනිදාට මුකුත් හම්බෙන්නේ ඔව් 20 මුකුත් හම්බෙන්නේ අපි ඒකත් මං කියන්නේ හැබැයි තමුන්නාන්සලට කන්න දෙක තුනක් යනකොට තමුන්නාන්සලාගේ ගොවිතැන ලාභදායි ව්‍යාපාරයක් බවට පත් කරලා හැම කන්නෙම ආදායමක් වෙන ශේෂ්ත්‍ර බඩ මේක පදයෙන් තමයි දුප්පත්කම නැති කරන්නේ දැන් තමුන්නාන්සලා ගයක් හදාගන්න කන්න කීයක් යනවද ගයක් හදාගන්න කන්න 7-8කට වඩා යනවා යන්නේ නැද්ද අත්තිවාරම දාලා අපි දැකලා තිනවා ඈත ගම් වලට ගිහපුවාම ගයක් ඉවර වෙලා නැහැ
එක්ක අත්තිවාරම දාලා බිත්ති උස්සලා නැහැ. බිත්ති උස්සලා නම් වහලේ ගාලා නැහැ. වහලේ ගාලා නම් හුණු පිරියම් කරලා නැහැ. හුණු පිරියම් කරලා දොර ජනෙල් දාලා නැහැ. දොර ජනෙල් දාලා නම් සිමෙන්ති දාලා නැහැ. එහෙම නේද? ගෙයක් අංග සම්පූර්ණ ඉවර කරගන්න කොච්චර කාලයක් යනවද? ඔව් කන්න 7-8ක් යනවා. ඉතින් කෙනෙකුට ගෙයක් හදාගන්න බැරි නම් අවශ්‍ය මූලික පහසුකමක් ගන්න බැරි නම් මොකද්ද මේ ජීවිතවලින් ඇති තේරුම? ඒ නිසා අපි තමුන්නාන්සලගේ මූලික අවශ්‍යතා නිවාසය, ආහාර පාන, පිරිසිදු පානීය ජලය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආදායම් මාර්ගයක් නිවාස. නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආදායම් මාර්ගයක්, රැකියා, මානසික නිදහසක්. මානසික නිදහසක් තියෙන්න ඕනේ ඕන. මේ පාර යන අය දිහා බලන්න. පාර යන කිසි කෙනෙක්ගේ මූණේ හිනාවක් තියෙනවද? නෑ. ලෝකේ තමන්ගේ ඔළුවට තියන් යන්නේ. ඇයි? ලෝකෙම තියෙන ප්‍රශ්න ඔළුවේ. එහෙම නෙවෙයිද? කෙනෙක්ගේ මූණක හිනාවක් නෑ. මිනිස්සු අර පාර යනකොට බැරි වෙලාවත් ත්‍රිවිල් එකක් ඇඟට කැපුවොත් ගෙදර යනකම් ත්‍රිවිල් කාර්යයට බයිනවා. මෙච්චර තියෙන ප්‍රශ්න මැදට තව ඇඟටත් කපන්න වෙනවා. එහෙම නෙවෙයි. මේක මේ තියෙන්නේ. බස් එකේ නැංගහම කාගෙන් හරි කකුල පෑගුණොත් බයින නේද? බහිනකම් බනිනවා. ඇයි? මෙච්චර ප්‍රශ්න තියෙන මැදේ තව කකුල පාගන්නත් තියෙනවා. ඒකයි මේ කියන්නේ. මේ ප්‍රශ්නවල මිරිකිච්ච ජනතාවකට තෙතමනේ නැතු වෙනවා. අධ්‍යාත්ම නැතු වෙනවා. හිනාව නැතු වෙනවා. එකිනෙකා අතර තියෙන ලෙන්ගතුකම නැතු වෙනවා. එහෙම වෙලා සමාජය කඩා වැටෙනවා. අද එහෙම සමාජය කඩා වැටලා තිබෙන්නේ. ඒ නිසා තමයි අපේ රටේ අවුරුද්දකට වාහන අනතුරු 30000ක් වෙනවා. වාහන වලින් හැප්පිලා දවසකට 8 දෙනෙක් මැරෙනවා. දවසකට 8 දෙනෙක් මැරෙනවා. ඇයි? හික්මීමක් නැති රටක්, තෙතමනයක් නැති රටක්. අවුරුදු 16ට වඩා අඩු දෙරවියන් 1200ක් 2016 දූෂණය වෙලා තිබෙනවා. ඇයි? තෙතමනයක් නැහැ. ආරක්ෂාවක් නැති රටක් ඇදලා තිබෙනවා. දෙන්න මං කියන එක. ඉතින් මේ රට සමාජයේ යාපත් සමාජයක් කරන්න ඕනේ නැද්ද? මේක කරන්න. විශේෂයෙන්ම අපේ අම්මලා අක්කලා. මම දන්නවා මේ ප්‍රශ්න ඔක්කොම කන්දරාවක් තියෙන කාගේද? කාන්තාවන්ගේ පිටි. අයියා නම් අඩුම තරමේ හවස වෙනකොට ෂොට් එකක් දාලා හරි ගිහිල්ලා නේද කෑ ගහලා නිදා ගන්නවා. නේද? ඒකෙන් හරි මේක නේද තමන්ගේ පීඩනේ පිට කරනවා. කාන්තාව කොහෙන්ද පිට කරන්නේ? බීලා ආවත් ඒ පීඩනේ තායි කාන්තාවුද? නේද? නෑ එහෙම නේද මං කියන්නේ? ඒ කියන්නේ මේ පීඩනේ විශාල පීඩාවටපත් වෙ තිබෙන අපේ රටේ කාන්තාව. ඔයගොල්ලෝ දන්නවද? මේ ළඟදී වාර්තාවක් ආවා. ලංකාවේ පොදු ප්‍රවාහණයෙන් පාවිච්චි කරන අයගෙන් කාන්තාවන්ගෙන් 90%ක් 10 දෙනෙක් ගියොත් 9 දෙනෙක් කවර හෝ වර්ගයේ ලිංගික අඩත්වයටම ලක් වෙලාද. ඒකෙන් 70ක් ශාරීරික හිංසනයට ලක් වෙලා තිබුණා. මේ පොදු ප්‍රවාහණේ කාන්තාවකට යන්න විදියක් නෙවෙයි. දරුවා ඉගෙන ගන්න බැරි වුණා වැඩිම වේදනාවට පත් වෙලා තිබුණේ කාන්තාව. දරුවා අසනීප වුණා වැඩිම පීඩාවට පත් වෙලා තිබුණේ කාන්තාව. අපේ රටේ ඔයගොල්ලෝ දන්නවද? දවසකට නීති විරෝධී ගබ්සා කිරීම. නීති විරෝධී ගබ්සා කිරීම තියෙනවා දවසකට 638ක්. 638ක්. මම හොයලා බැලුවා ඇයි මේ ගබ්සාව කරගන්න කියලා අපේ අම්මලා අක්කලා. හේතු තුනක්. එක දරුවෙක් සහ දව දරුවෙක් අතර පරතරය අඩුවීම. දෙක දරුවෝ සිටිති දව දරුවෙක් ගැප් ගැනීම. තුන මේක තමයි භයානක මේක විදේශ රැකියාවකට පිටත් යාම. විදේශ රැකියාවක් කරනකොට මෙඩිකල් එක වුණා. මෙඩිකල් එක ගන්න කලින් ගබ්සාවක් කරගන්න. මෙහෙම සිද්ධ වෙලා. අනාරක්ෂිත ගබ්සාකම්. කිසිදු ආරක්ෂිත භාවයක් නැහැ. හොර තැන්වල නේද? ඔය කිලිටි වෙච්ච ඇඳන් වල මලකඩ කාපු යතුරු වලින් මේ කතුරු වලින් මලකඩ කාපු අඬු බඬු වලින් අපේ කාන්තාව මේ පීඩාවට ලක් වෙනවා. ඔයගොල්ලෝ දන්නවද ඒක මොනතරම් වේදනාකාරී ජීවිතයක්ද ඒකට තියෙන්නේ? මේක අපේ කාන්තාවගේ ප්‍රශ්නයක් අද. මා කියන්නේ ඒකේ මේ ගබ්සාව නීති අනුකූල කරන්න කියලා. හැබැයි මේ ඛේදවාචක අපි කල්පනා කරලා බලන්න. එහෙම දවසකට 658 දෙනෙක් තමන්ගේ ගැබේ ඉන්න කලල විනාශ කරන්න සිදු වී තිබෙනවා. කොතනද මේ ඛේදවාචකෙ තිබෙන්නේ? මේක ප්‍රශ්නයක් නෙවෙයි. අපේ රටේ ස්වභාවික නොවන මරණ වලින් මියගිය කාන්තාවන් ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් එක ස්වාමියා පහර දීලා එක ඥාතියෙක් ගහලා ස්වාමියා පහර දීලා කාන්තාව මියනවා. පීඩාවට ලක් වෙලා තියෙනවා ගෙදර. ගෙදර අම්මලාට කියන්න බෑ පොලිසියට කියන්නත් බෑ. මෙහෙම වෙලා තියෙනවා. විශාල පීඩාකාරී ජීවිතයකට අපේ කාන්තාවට අද මුහුණ දෙන්න වෙලා තිබෙනවා. නේද? මා දැක්කා නේද? ඔය ගොඩාක් කියන්නේ කාන්තාවගේ ප්‍රශ්න ගැන මම හිතන්නේ වෙනදාට වඩා වැඩි අපි අවධානය යොමු කරන්න ඕනේ. මොකද ඇය තමයි පීඩාවට පත්වලා දැන් කුස්කර්මාන්ත ගත්තත් අපි ගොවියා කිව්වට ගොවියා මොකද කරන්නේ? ගොවියා ඕඩර්ස් දෙන්නේ. මේ වෙලාවට කෑමක ගේන්න ඕන
මේ වෙලාවට තේ ගේන්න ඕන නේද? පැල ටික මේ වෙලාවට ගෙනල් තියන්න ඕන නේද? අපි ටිකක් ගොවි මහත්තයා වෙලා ටිකක් මැනේජර් වැඩ කරන්න කවුද? වැඩ කරන්න කවුද? අක්කා අම්මා. එහෙම නේද? නේද? ටිකක් මගේ අපහාස කරන්නේ සාමාන්‍ය අපි ගොවි මහත්තයා පොඩ්ඩක් කලමනාකරුවා. ඒ ඔක්කොම සැලසුම් කරනවා. ඔයා මේ වෙලාවට බීජ ටික ගේන්න ඕන, මේ වෙලාවට කෑම ගේන්න ඕන, මේ වෙලාවට තේ ටික ගේන්න ඕන නේද? සැලසුම් කරන්නේ යා. වැඩ කරන කවුද? කාන්තාව. නේද? ඒ නිසා අද විශාල පීඩාවකට අපේ රට කාන්තාවපත් වෙනවා. ඇයට ජීවිතයක් නැහැ. මොකද්ද තියෙන ජීවිතේ? අඩුම තරමේ අයියලා හවසෙනකොට අඩියක් හරි ගහලා එනවා. මං කියන්නේ හොඳයි කියලා නෙවෙයි. හැබැයි ඉතින් ප්‍රශ්න වලින් මිදලා පොඩි ටිකක් නේද? නේද? බම්බර පදමඩ කැරක් කැරක ඉන්නනේ පොඩ්ඩක් කමක් නැහැ. හරිද? වෙන මොනවද තියෙන ජීවිතේ? හරිද? හැබැයි අපේ අක්කලාට මොකද අම්මලාට මොකද ඉතුරු කඳුලයි වේදනාවයි පුරවගත්තු ජීවිතයක් අපේ සහෝදරයන්ට තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ සමාජ වෙනස් කිරීමේ පෙරටුම ගාමි ඉදිරිම ගාමි කාර්ය කරන්න ඕන අපේ අම්මලා සහ අක්කලා. සහෝදරුන්ට වඩා වැඩිම පීඩාවට පත්වලා ඉන්නේ ඇය. මම දන්නවා රජයේ ආයතනවල. රජ නෙවෙයි පෞද්ගලික ආයතනවල. කොතර කාන්තාව හිංසනයටපත් වෙනවද? ඉහළ නිලධාරියාට අවනත වූයේ නැත්නම් වැඩියෙන් වැඩ පටවනවා. පීඩනය දෙන අපි ඒව දක්ලා දන්නවා. සමහර රස්ස අත්තරලා යනවා. මේක අපේ අත්ති විදලා තියෙනවා. ඉහළ රැකියාව කරතන ඉහළ නිලධාරියාගේ පීඩනයට ලක් වෙනවා. ලිංගික පීඩනයට ලක් වෙනවා. හරිද? ඒ පීඩනයට ලක් වීම නිසා ඒවට අනුබල දුන්නේ නැත්නම් පීඩාව වැඩි කරනවා. ෆයිල් වැඩියෙන් මේසෙ උඩට එවනවා. පාට ගෙදර යන්න දෙන්නේ නැහැ. නිතරම සරපරසු කරනවා. කරලා නැද්ද? මෙහෙම වෙලා තියෙනවා. ඒ නිසා විශාල කාන්තාවන් ප්‍රමාණයක් රස්සාව අත්තරලා ගින් තියෙනවා. අඬනවා. අපිට අඬලා කියලා තියෙනවා මම මේ කියන්නේ. හරිද? ඒ නිසා අපේ කාන්තාව මුහුණ දී තිබෙන පීඩනය පිළිබඳව අපි විශාල අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ නිසා අපි හැම දිනාටම සාධාරණත්වයෙන් සමානව ජීවත් වෙන්න පුළුවන් රටක් හදමු අපි. අන්න ඒ වෙනුවෙන් අපි ඔක්කොම එකතු අපේ ළමයිට හොඳ ළමා කාලයක් දෙමු. හැම කෙනාටම හොඳ ජීවිතයක් දෙන පාලනයක් අපි ගොඩනගා ගමු. ඒ නිසා මා විශ්වාස කරනවා මේ අවුරුදු 71ක් පැරණි මේ දේශපාලනය අපි වෙනස් කරමු. ඒක විනාශකාරී දේශපාලනයක්. අපිට උරුම කළ තිබෙන දුක වේදනාව අපි තමුන්වහන්සේගෙන් ඉල්ලා හිටින්නේ. අපි මේක ඉදිරියට ගෙන යනවා නම් අපේ දරුවන්ටත් අත්පත් වෙන්නේ මෙම දුක සහ වේදනාව විතරයි. අපේ දරුවන් එම දුකෙන් සහ වේදනාවෙන් ගලවා ගන්න ඕන නම් අපේ සහෝදරයන් එම දුකෙන් සහ වේදනාවෙන් ගලවා ගන්න ඕන නම් අපි මේ දේශපාලනය වෙනස් කරන්න ඕන. අන්න ඒ සඳහා මම තමුන්වහන්සේට ආරාධනා කරනවා නොවැම්බර් මාසේ 16 වෙනිදා අලුත් තීන්දුවක් ගන්න, අලුත් බලවේගයක් රටට තෝරාපත් කරගන්න. අපි තමුන්වහන්සේලාගේ වේදනාව දන්න, වේදනාව දැනෙන, වේදනාව විඳපු මිනිස්සු. ඒ නිසා මම ආරාධනා කරනවා මේ වෙනස් කිරීම සඳහා අපි එකතු වෙමු. නොවැම්බර් මාසේ 16 වෙනිදා මාලිමාවට කතරි ගහලා ශක්තිමත් බලයක් ජාතික ජන බලවේගයට ලබා දෙන්න කියලා ඉල්ලා සිටින්න මම නියැලෙනවා. බොහොම ස්තුතියි හැම දිනකටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා